ආයිබෝල් ළමයි හැමෝටම සුබ උදෑසනක්. ආයුබෝවන් සර්. අපිට දරුවනේ මේ අද තියෙන්නේ අලුත්ම පාඩමක් පටන් ගන්න. ගිය සතියේ අපි වැටීම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩම අවසන් කරා. මම හිතනවා ඕගොල්ලෝ ඒකේ ගණන් ටික හදන්න නැති, පෙළ පොතේ අභ්‍යාස ඉවර කරන්න නැති. ඊට පස්සේ අපිට අද අලුත් මේකකයක් පටන් ගන්න තියෙනවා. ඔයගොල්ලෝ බලන්න නැතිනේ මම මැසේජ් එකකුත් දාලා ඇති. අද තියෙන පුතේ අලුත්ම පාඩමක් පත හා නිර්මාණ. කවුරුත් ඒ ගැන අවබෝධයක් ඇතුවද පන්තියේ ඉන්නේ? කව කට්ටක් අඩිරූලක් ඒ ටික සම්බන්ධ කරගත්තද? මම මේ මැසේජ් එකකුත් දැම්මා. දකින්න නැති ඔයගොල්ලෝ නේ? හරි. එහෙනම් මේ අපි අලුත් පාඩමට ආරම්භයක් දෙමු. ලියාගමුකෝ හැමෝම මාතෘකාව පත සහ නිර්මාණ. පත හා නිර්මාණ. පත හා නිර්මාණ. පත හා නිර්මාණ පාඩම. මේක ළමයි මේ ඔයාලගේ පොතේ 14 වෙනි පාඩම. අංක 14. දැන් අපි පළවෙනි වාරේ ඉවරයි, දෙවනි වාරෙත් පස්වෙනි පාඩමේ මේ ගමන් කරන්නේ සෑහෙන්න හොඳ ප්‍රගතියක් නේ. හරි. මෙන්න මේ පත හා නිර්මාණ ගැන ඕගොල්ලෝ මීට කලින් ඉගෙනගෙන නෑ ළමයි. හරිද? ඕගොල්ලොන්ට විෂය නිර්දේශය තුළ තියෙන අලුත්ම ඒකකයක් තමයි පත හා නිර්මාණ. 8 දී තිබුණෙත් නෑ ඕක. 7 දී තිබුණෙත් නෑ. 6 දී තිබුණෙත් නෑ. හැබැයි 6 7 8 දී පොඩි නිර්මාණ කරා. නමුත් මෙන්න මේ වචනේ දාලා අපි නිර්මාණ කරන්නේ 9 දී. ප්‍රධාන පත වර්ග උගන්වන්නේ 9 දී. 7 දී 8 දී ත්‍රිකෝණ නිර්මාණ වගේ කරා. ඒවා පත වශයෙන් අපි ගණන් ගත්තේ නෑ. මම පොඩ්ඩක් මෙන්න මේක ගැන මේ අදහසක් දෙන්න. මොකද්ද ළමයි මේ පතයක් කියන්නේ? පතයක්. ඔයගොල්ලෝ අහලා නැද්ද මේ වචනේ? පතයක් කියන එකට ඔයාලා අහපු වචනයක් උදාහරණයක් කියන්නකෝ. පතයක්. පතයක් එහෙම නෙවෙයි ළමයි. ඒවන ඉතින් ගමන් මාර්ගය. ගමන් මාර්ගය. උදාහරණයක් කියන්න බලන්න ගමන් මාර්ගයකට උදාහරණයක්. ධාවන පතය. අර ක්‍රීඩකයෝ එහෙම දුවන්නේ නේ. මෙම අර හදලා තියෙන ට්‍රැක් එක කියලා කියනවා අපි නේ. ආන්න ඒක පතයක්. ඒකට අපි කියනවා ධාවන පතය. තව මේම ගුවන් පතය. මේම කියනකොටවත් තේරෙන්න ඕන. ගුවන් පතය. තව ඔය මේ නැව් එහෙම ගමන් කරන්න තියෙන ළමයි නාවික පතයක් නේ. නැව් වලට නැව් ගමන් කරන මාර්ග ටිකක් තියෙනවා. ඕනෝනහ යන්නේ. හරිනේ. ඒ වගේ නැව් ගමන් කරන පතයක් තියෙනවා. ඒ වගේම ගුවන් යානා ගමන් කරන පතයක් තියෙනවා. ඒ වගේ තව තියෙනවා අපි දුවනකොට ධාවන පතය කියලා එකක් හදලා තියෙනනේ. ඔය වගේ පත වර්ග අපි කීපයක් දැනගෙන ඉඳලා තියෙනවා. අද කරන්නේ ළමයි අන්නේ පත වර්ග ටික ඉගෙන ගන්න එක. හරිද? එහෙනම් අපි ඕක යටින් මෙහෙම ලියමු. ලියන්න ළමයි. ලියන්න. යම් වස්තුවක ගමන් මාර්ගය යම් වස්තුවක ගමන් මාර්ගය යම් වස්තුවක ගමන් මාර්ගය පතයක් ලෙස යම් වස්තුවක ගමන් මාර්ගය පතයක් ලෙස හඳුන්වයි.
යම් වස්තුවක ගමන් මාර්ගය පතයක් ලෙස හඳුන්වයි. හරි උදාහරණ ලියමු ළමයි පතවලට. ඔයගොල්ලෝ දැන් කිව්වා ධාවන පතය. ධාවන පතය. අංක 2 ගුවන් පතය. අංක 3 නාවික පතය. හරි ඔය ඇති. පත සහ නිර්මාණ අලුත් මේකකයක්. හරි ඉක්මන් කරගමුකෝ ළමයි. හරි සර්. right හරි සර්. මම ගිය සතියේ මේ අර අමුතුවෙන් දවසක් දැම්මනේ. අර බ්‍රහස්පතින්ද පන්තිය උදේ දාලා කරානේ. ඒකට එන්න බැරි වෙච්ච අයට පේපර් එක සාකච්ඡා කරපු රෙකෝඩින් එක මම දැම්මා. ඔයගොල්ලෝ බැලුවද දන්නේ නැහැ. ඒ දරුවනේ රෙකෝඩින් එක දාලා තිබුණා නේද? ඒක බලලා පේපර් එකේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න අපි පේපර් එක ඉවර කරා. ඊළඟ දවසේ අපි විශේෂ පාඩමක් පටන් ගන්නවා කිව්වනේ. ගොඩක් අයගේ ඉල්ලීම පරිදි ප්‍රත්‍යක්ෂ පාඩම කරනවා කිව්ව ලබන සතිය බ්‍රහස්පතින්ද උදේ. ඒක නිසා පේපර් එකක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ පාඩම චුට්ටක් මතක් කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ පාඩම මේ සේරම සම්පූර්ණ පාඩමනේ මම ඒක කෙටි කරලා සාරාංශ කරලා මේ කරලා දෙන්න අවශ්‍ය ටික. එතකොට නැවතේ පාඩම් මතක් වීමක් වෙනවා. හරි ඊළඟට ළමයි මේ පතහා නිර්මාණ පාඩමේ අපි ඉගෙන ගන්නවා මූලික පත කියලා කාරණා කීපයක්. මූලික පත. හරි එහෙනම් අපි ඒ ගැන පොඩි හැඳින්වීමක් කරගෙන ඉමු. ලියන්නකෝ අනුමාත්‍රිකාවක් මූලික පත. මූලික පත. මූලික පත. මූලික පත. ඒ කියන්නේ ප්‍රධාන පත. මූලික පත. මේ තියෙන්නේ සයන්න ළමයි. හොඳද? මූලික පත. මූලික පත මතක තියාගන්න මූලික පත තියෙනවා ළමයි 4ක්. දැන් විෂය නිර්දේශයේ තියෙන්නේ මෙන්න මේ 4 ඔයගොල්ලන්ට උගන්වන්න. ඒ 4 අද උගන්වනවා. හරි වටිනා පත වර්ග 4ක්. මේ 4ම තමයි පුතේ සාමාන්‍ය පෙළ විභාගෙ දක්වාම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ. චෝටි කෑලි වැඩි කරගෙන ඉගෙන ගන්න තියෙන්නේ. 9 දී තමයි ස්ටාර්ට් එක දෙන්නේ. හරිද? එහෙනම් ලියමු යටින් මූලික පත 4කි. ලියන්න යටින් මූලික පත 4කි. මූලික පත 4කි. මූලික පත 4කි. මූලික පත 4කි. හරි. එහෙනම් අද දවසේ අපි කතා කරන්නේ ඔන්න ඔය මූලික පත 4 අපි try කරමු. පැය දෙක තුල මූලික පත 4 ඉවර කරගන්න බැරි වුණොත් ඊළඟ දවසටත් යන්න වෙනවා. කමක් නැහැ. ඔයාලා බලන්න ඔයාලගේ පොතේ දිග පාඩමක් තමයි පතහා නිර්මාණ. අංක 1 පළවෙනි පතය. පළවෙනි පතයට අපි කෙටියෙන් කියනවා ළමයි වෘතය කියලා. කෙටියෙන් කියන්නේ වෘතය. ඒ වෘතය හඳුන්වන්නේ මෙහෙමයි. අපි කියනවා අචල ලක්ෂයකට මෙන්න මේ වගේ ලක්ෂයකට අපි මේක කියනවා අචල ලක්ෂයක්. ඔය තියෙන්නේ. ඔන්න ඔය වගේ ලක්ෂයකට නියත දුරකින් වෙනස් නොවන දුරකින් අපි කියමු මෙතන ඉඳලා මෙන්න මේ වගේ දුරකින් කිසියම් වස්තුවක් ගමන් කරොත් අපි කියමු කිසියම් පුද්ගලයෙක් මෙතන ඉන්නවා. එයා ලණුවක ගලක් ගැට ගහලා මේ තියෙන ගල කියමු මේක කරකවනවා. ඔයාලා හිතන්නේ මොකක් ඇදෙයිද? පුද්ගලයෙක් ලණුවක ගලක් ගැට ගහලා කරකවනවා. මොන වගේ මාර්ගයක් ඇදෙයිද? වෘත්තාකාරනේ. එහෙනම් බලමු මෙන්න තියෙනවා ඔය කියන අචල ලක්ෂය. මෙන්න ඔය තියෙන නියත දුර. දැන් මම මෙන්න මේ
වස්තුව ගමන් කරනවා. නැත්තම් ගල් ගෙඩිය මෙහෙම කරකවනවා. බලන්න කරකවනකොට මොකක්ද හැදෙන්නේ? ඔන්න ඔයාලට පේනවා. දැක්කද? මෙහෙම යනවා. ඒක හරියට නිවැරදිව කරකැවුවොත් ළමයි ඔයාලට පේනවා නිර්මාණය වෙනවා මොකද්ද දරුවනේ? මෙන්න මෙහෙම වෘතයක් නිර්මාණය වෙනවා. ඔය තියෙන්නේ වෙනස් නොවන දුරකින් බලන්න දුර වෙනස් වුණොත් මේක වෙනස් වෙනවා. මම කිමින් තීරුවේ තමයි මේක අඳින්නේ. ඕ. දැක්කද? මෙන්න මේකට අපි කියනවා මූලික පතවල අංක 1. අචල ලක්ෂයකට මෙන්න මේකට කියන්නේ අචල ලක්ෂය කියලා. මොන ලක්ෂයද? අචල ලක්ෂය. අචල ලක්ෂය. මෙන්න මේකට කියන්නේ නියත දුර කියලා. නියත දුර. අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන වස්තුවක ගමන් මාර්ගයට අපි කියනවා මොකක් කියලාද ළමයි? වෘතය කියලා. එහෙනම් පළවෙනි පතයෙන් අපි ඉගෙන ගන්න වෘතය පිළිබඳව. වෘතය. හරිද? මට කියන්න මෙන්න මේ අචල ලක්ෂයට කියන තව ලක්ෂණ නමක් තියෙනවා ගණිතයේ. ගණිතයේදී වෘතයට මේ අචල ලක්ෂයට මොකක් කියලා කියන්නේ? මේකට කියන නම කියලා. කේන්ද්‍රය. කේන්ද්‍රය. හරි. මේකට කියන ළමයි කේන්ද්‍රය කියලා. අචල ලක්ෂයට කියන්නේ කේන්ද්‍රය කියලා. පුළුවන් නම් කියන ගණිතයේදී මේ නියත දුරට නමක් කියනවා. මේ වෘතයේ මොකද්ද? හරය. ආරය. මේකට කියන්නේ ආරය කියලා. මම ඉංග්‍රීසි අකුර වලින් දැම්මොත් සාමාන්‍යයෙන් කේන්ද්‍රය නම් කරන්නේ O අකුරෙන්. ආරය නම් කරන්නේ ඉංග්‍රීසි අකුරු දෙකකින් OA. එහෙනම් පළවෙනි පතය අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන වස්තුවක ගමන් මාර්ගය වෘතය වේ. ඔන්න පළවෙනි පතය. මතකද දැන් හැමෝටම කියන්න බලන්න පළවෙනි පතය අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන ගමන් මාර්ගය. කවුරුත් කියමු බලන්න. පළවෙනි පතය. කො ඇහුන්නේ නැහැ මට. කවුරුවත් කියන්නේ. අචල ලක්ෂයට නියත දුරින් නියත දුරින් ගමන් කරන ලක්ෂ්‍ය පතය. නැත්නම් වස්තුවක ගමන් මාර්ගය. ඒකට කියනවා වෘතය කියලා. හරි. එහෙනම් ළමයි අපි ලියාගමු. මූලික පත හතර යටතේ අංක 1 දාන්න. අංක 1 දාන්න. ලියන්න. අචල ලක්ෂයකට අචල ලක්ෂයකට අචල ලක්ෂයකට අචල ලක්ෂයකට නියත දුරකින් ගමන් කරන්නා වූ නියත දුරකින් ගමන් කරන්නා වූ අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය. ලක්ෂයන්ගේ පතය. ලක්ෂයන්ගේ පතය. ලක්ෂයන්ගේ පතය. වරහන් ඇතුලේ ළමයි ලියන්න වෘතය කියලා. වරහනක් දාලා ඒක ඇතුලේ ලියන්න වෘතය. අචල ලක්ෂයකට නියත දුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය වරහන් ඇතුලේ ලියන්න වෘතය. හරි දරුවනේ. ඇඳ ගන්න මේ රූප සටහන.
ඔව් මේ කතා ගන්න ඕන. සර් නම් කරලා තියෙන ටිකත් ලියා ගන්න ඕනද? ඔව් තේරම ලියා ගන්න ඕන. ඔය ලියා ගන්න ඕනේ. ඉවරයි. මේ ටික නම් කරගන්නත් ඕන ළමයි. ඉවරයි සර්. හැමෝම ඉවරද ළමයි? ඉක්මන් කරලා කියන්න. ඉවරයි හරි සර්. සර්. දැන් ඔයාලට පේනවා මූලික පතවල පළවෙනි එකට එන්නේ මුතය. දැන් අපි දරුවනේ මේකට උදාහරණ කීපයක් ලියමු. මට කියන්න පළවෙනි පතය මුතය මේකට උදාහරණ. මේ වගේ ගමන් මාර්ගයක් හැදෙන්න ඕන. මේ වෘත්තාකාර හැඩ කියන්න එපා. ඔයාලා දැකලා තියෙනවා මෙහෙම ගමන් මාර්ග හැදෙන අවස්ථා. කියන්න බලන්න උදාහරණ. කතුරුන්චිල්ලාව උන්චිල්ලාව, කතුරුන්චිල්ලාව. හැබැයි ඒක වෘතයක්ම යන කතුරුන්චිල්ලාව වටේම යනවා. කතුරුන්චිල්ලාව දැකලා තියෙනවා මෙහෙම රවුමම කරකැවෙන එකක් තියෙන්නේ. වාඩි වෙලා මෙහෙම කරකැවෙන්නේ. දැකලා තියෙනවනේ. අර මේ ඔය එක එක සංදර්ශන අවස්ථාවලදී එනවා. ඒක කරකැවෙනවා සම්පූර්ණ වටයක්. ඒකේ කට්ටිය වාඩි වෙලා යනවා. වැරදිලාවත් සීට් එකක් එහෙම හිර වුණොත් ඉවරයිනේ ළමයි. පල්ලෙහා තමයි හිටින්නේ. හරිද? තව කියන්න බලන්න මේ වගේ. ඔරලෝසු කටුව. ඔරලෝසු කටුව නියමයි. ඔරලෝසු කටුවේ ගමන් මාර්ගය තියෙන්නේ මුඛාකාර හැඩයක නියමයි. තව උත්තර තියෙද? බයිසිකල් රෝදේ බයිසිකල් රෝදය. බයිසිකල් රෝදය පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බයිසිකල් රෝදය මුඛාකාර ගමන් මාර්ගයකද යන්නේ? ඔව්නේ. හරි? මම දැකලා නැහැ. ඒ කියන්නේ සර් කෙලින්නේ. බයිසිකල් රෝදේ පාර දිගේ යන්නේ මුඛාකාර ගමන් මාර්ගයකද? කෙලින්ද? ඔව් රවුම කරකැවි කවිනේ යන්නේ. ඒ රවුම කරකැවුනට රෝදේ යන්නේ කෙලින්ද? බයිසිකල් රෝදේ මේ මුඛාකාර ගමන් මාර්ගයකද යන්නේ? ඒකේ ගොඩක් ළමයි පටලව ගන්නවා. දැන් ওই බයිසිකල් රෝදේ අර හුලං ගහන කෑල්ල තියෙන්නේ. අන්න ඒක නම් මුඛාකාර මාර්ගයක යනවා මෙහෙම. හුලං ගහන කෑල්ල නේ? සර් ඉන්දියා කප්පිය. රිම් එක. පුළුල් රොදක් සර් ඉන්දියා කප්පිය. මේ මං අහන්නේ මේ අකින්ත කියන රිම් එක යනවලු මුඛාකාර මාර්ගයක. මුඛාකාර මාර්ගයක රිම් එක යන්නේ නැහැ. රිම් එක හයි කරලා තියෙන්නේ ඉන්දියා කප්පිය. ලිදේ කප්පිය.
ලිදේ කප්පිය අර මුරිච්චි කරපු මේව එක වටේ කරකැවෙන. ගහලෝකද ඒ පුළුල් රෝදා. මොකද පුතේ? පුළුන් රොදල්ලු. ග්‍රහලෝක වෘත්තාකාරද නික අපි කියන්නේ ඔක ඉලිප්ස් ආකාර මාර්ගය කියනවා කියලා නේ. ඔව්. හරිද? මේ ඔන්න ඒ වගේ තියෙනවා. තව ගිනි බෝල කරකවන ගිනි බෝල කරුවෙකුගේ ගිනි පන්දම බලලා මේ ගිනි බෝලේ කරකවනකොට අර ගිනි පන්දම වෘත්තාකාර. හරිද? අපි අර මේ අකින්ත කිව්ව එකට මම ඕන පූර්ණයක් කරන්නම්. අතරම බයිසිකල් රෝදය ගමන් කරන්නේ වාහනයක රෝදය ඇක්සලරේටරේ වටේ වෘත්තාකාර මාර්ගය කියනවා. නමුත් බයිසිකල් රෝදය යන්නේ තිරස් මාර්ගයක මෙහෙම. එයා එහෙම යන නිසා තමයි ඉදිරියට යන්නේ. හරිද? ඒක ඇක්සල් කරලා තියෙන ඇක්සලේ වටේ වෘත්තාකාර මාර්ගය කියන්නේ. හරිද? රයිට්. ඒකේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මේකේ කොහොමද? එතකොට මම කියපු එක තේරෙවි. තව ඔරලෝසු බට්ට අර මේ ඔරලෝසු තිබුණේ දවස්වල බට්ට කරකැවෙනේ මෙහෙම. ටිකයි යන්නේ උනාට වෘත්තාකාර මාර්ගය කියන්නේ මෙහෙම. දැකලා කතුරුන් ජිල්ලාව. අතුරුන් ජිල්ලා වර්ගේ වල බදිරක මෙහෙම යනවා. ලංකාව. සීසෝ එක. සීසෝ එක පුළුවන්. සීසෝ එකත් මෙහෙම යන්නේ නේ. ඒක වැරදිලාවත් අකින්ද රවුමම ගියොත් මොකෝ වෙන්නේ සීසෝ එක. අද නේද? ඒක මෙම ටිකයි යන්නේ නේ. මෙයා පොළව යටත් හාරලා තිබුණා නම් අකින්ද එක පැත්තක වාඩි කළානේ. තව තඩි පොරක් වාඩි කරා නම් අනිත් පැත්තේ රවුමම යන්නේ. හරි නේද? right. ඔන්න ඒ උදාහරණ කීපයක් ලියමු ළමයි. එහෙනම් ලියා ගන්න පළවෙනි එක අංක 1 උදාහරණ කතුරුන් ජිල්ලාව. කතුරුන් ජිල්ලාව. කතුරුන් ජිල්ලාව අංක 2 ඔරලෝසුවේ කටු ඔරලෝසුවේ කටු සීසෝව කො බලන්න මේ පන්ති ඉන්නවද සීසෝ පැදපු අය සීසෝ එකක් පැදපු අය පැදපු නැති අය ඉන්නවද ඇත්තටම සීසෝ එකක් පැදපු නැති අය ඉන්නවද පැදලා තියෙද? සීසෝ එකක් පැදපු නැති අය පදිනවලු. හරිද පැදපු නැති අය ඉන්නවනම් මේ නිවාඩු කාලේ සීසෝ එකක් හදාගෙන හරි ලෑල්ලක් තියලා පැදලා බලන්න හරිද මේ එහෙම ඒ වගේම අපි කළා තියෙන්න ඕන පොඩි කාලෙදී නේ නැත්තම් වයසට ගියාම සීසෝ අපි ඉස්සලා ලෑල් කියලා හදන්නේ. හරි නේද ඒක නිසා මේ සීසෝ එකක් ඔය කතුරුන් ජිල්ලාව මේ පොඩ්ඩක් පැදලා අත්දැකීම් තියෙන්න ඕන සමහර ළමයිට සීසෝ එකක් පැදලත් නැති ළමයි ඉන්නවා හොඳට කල්පනා කරලා බලන්න අපි සීසෝ එකක් අර ඉස්කෝලේ පොඩි ළමයිට හදපු එකක හොරාට පැල්ලලා හරි පැදලා තියෙද කියලා ලොකු ළමයි වැඩිපුරම කරන්නේ අර පොඩි උන්ට හදපු එක හොරාට මේ දුවලා ගිහිල්ලා උන්ජිල්ලාවේ සීසෝ එකේ ඊට පස්සේ ඔන්න ටීචර් විල් එලවනවා පොඩි උන්ට හදපුව මුන් කඩන්න හදනවා ටීචර් දන්නේ නැහැ නේ යෝග සීසෝ පැදලා නැහැ කියලා ඉතින් ඒ වගේ අත්දැකීම් අරන් තියෙන්න ඕන සමහර ළමයිට එහෙම අත්දැකීම් නැති අයත් ඉන්නවා ඊළඟට මේ ලණුවක ගලක් ගැට ගහලා කරකවපු අය ඉන්නවද ලණුවක ගලක් ගැට ගහලා මේව කරකවපු අය ඒක නම් කරකවල තියෙනවා. ලණුව කරන්නේ නූලක. අයියයි නූලක හරි මොකක් හරි එකක සරුංගලේ ගැට ගහලා සරුංගලේ කරකවල. හරි නේද ඒකත් කළා නැත්නම් අර නූලක් අරගෙන ගලක් ගැට ගහලා කරකවල බලන්න හැබැයි ගල හරියට ගැට ගන්නෑ නැත්නම් එකරව ඩාන් ගාලා ගිහලා වදී කොහෙද හරි නේද ඒ වගේ පොඩි පොඩි ක්‍රියාකාරකම් අපි කරලා තියෙනවා කරකවල බලන්න ගමන් මාර්ගය ඔය මේ ලණුවක ගැට ගහපු හරකෙක් අර කුඤ්ඤය මෙහෙම ගහලා තියෙන වෙලේ හරකට තනකොළ කන්න පුළුවන් ළමයි ලණුවතෙක් සීමාවෙතෙක් විතරයි. එතකොට හරක ගැට ගහපු කුඤ්ඤයේ සිට මෙන්න මෙහෙම දුරක් ලණුවට තියෙනවා. මෙතන හරක ගැට ගහලා ඉන්නවයි කියමු. ඔන්න ඔය ඉන්නේ හරක. හරි. පට්ට හරකෙන්නේ.
එතකොට මේකට කන්න පුළුවන් මෙහෙම වෘත්තාකාර සීමාවක විතරයි ළමයි. හැබැයි ඒක මේක වටේ ළමව ගැට ගහගත්තොත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් හරකට මේම කැඩි කැඩි තමයි කන්න පුළුවන්. හරි නේද? right. මේ අපි උදාහරණ දැන් කීපයක් ලිව්වා. ඔන්න පළවෙනි පතේ අවසන් ළමයි. අපි ඊළඟට දෙවෙනි පතේට යමු. දැන් අතර මේ මූලික පත කියන්නේ අපි එදිනදා ජීවිතේ භාවිතා කරන ඒවාම තමයි. අවින්ට කැඩි කැඩි ඇහෙන්නේ අපේ අනිත් දරුවන්ටත් කැඩි කැඩිද ඇහෙන්නේ? නෑ සර්. නෑ සර්. නෑ සර්. නෑ සර්. අපි ලියාගමු අංක 2 දෙවනි පතය. උදාහරණත් එක්කම දැන් කලින් එක ලිව්වනේ. ලියන්න අංක 2. මම දෙවනි එක ළමයි මේ ලියන්න කලින් ඇඳලා පෙන්නන්නම්. තියෙනවා මෙන්න මේ වගේ ස්ථානයක් අපි ඒකට කියනවා ලක්ෂයක් කියලා. ඒ ලක්ෂය. ඊළඟට මෙතන තියෙනවා තව ලක්ෂයක් B ලක්ෂය. A B ලක්ෂ දෙකක්. ඕනනම් හිතන්න A හා B කියන්නේ ගස් දෙකක් කියලා. ගස් දෙකක්. මෙන්න මේ ගස් දෙකට හරි මැදින් කාණුවක් කපන්න ඕන කියලා හිතමු. කාණුවක් කපන්න ඕන ගස් දෙකට හරි මැදින්. සාමාන්‍යයෙන් අර ඉදිරියදා ජීවිතවල කරන වැඩ. එතකොට මෙන්න මේ ලක්ෂ දෙක හරහා හරි මැද හොයාගන්නේ කොහොමද? කියන්නකො ළමයි මේ වගේ ස්ථාන දෙකක් දුන්නොත් හරි මැද හොයාගන්නේ කොහොමද? අපි සාමාන්‍ය ප්‍රායෝගික ජීවිතය කරන වැඩක් තමයි මේ දෙක අතර ලණුවක් තියලා දුර මැදලා ඒ ලණුවෙන් භාගයක් කරන් මැද හොයනවා. කළා ඇති මේවා. හරිද? මේ දෙක අතර දුර මැදලා ලණු කෑල්ල නූල් කෑල්ලක් තියලා ඒක දෙකට නවල මැද හොයනවා. අන්න එතනින් තමයි මැද හොයාගන්නේ. හැබැයි ගණිතය තුල මෙන්න මේ වගේ ස්ථාන දෙකකින් හරි මැද සොයාගන්න නිර්මාණයක් තියෙනවා. පතහා නිර්මාණය. ඒක කරන්නේ මෙහෙමයි. පළවෙනියටම කරන්නේ මේ ස්ථාන දෙක යා කර ගන්නවා මෙහෙම. මෙහෙම යා කර ගන්නවා. ඔන්න ස්ථාන දෙක යා කර ගන්නවා. පළවෙනි වැඩේ. ඊළඟට මෙන්න මේ වැඩේට අපිට කව කට්ට අවශ්‍ය වෙනවා. ඔන්න බලන්න කරන වැඩේ. හැමෝම බලාගන්න. අපි කව කටු අරගෙන ළමයි මෙන්න මේ A ලක්ෂයට කව කට්ටි තුඩ තියෙනවා. කොහටද තියන්නේ A ලක්ෂයට. තුඩ තියලා කව කට්ටේ සහ පෑනේ තුඩ අතර දුර ගන්න ඕන මෙන්න මේ AB ගේ භාගයකට වඩා වැඩි දුරක්. ඉතින් ගන්න සාමාන්‍යයෙන් භාගයකට වඩා වැඩි දුරක් කව කට්ටට ගන්න. මෙන්න මේ වගේ භාගයක් ගන්න එපා. භාගයක් මේ වගේ භාගයක් ගත්තොත් ටිකක් අදින්න අමාරුයි. භාගයක් නෙවෙයි ඊට වඩා ටිකක් වැඩි කරලා ගන්න ඕන. අරගෙන ඉවර වෙලා A ලක්ෂයට කව කට්ටේ තුඩ තියලා මෙන්න මේ රේඛාවට හරි මැද වෙන්න උඩින් ගහන ඡාපයක්. AB රේඛාවට ඉහළින් ගහන ඡාපයක්. ඒ දුර වෙනස් නොකර A ලක්ෂෙම තියලා AB රේඛාවට මැදි වෙන්න පහළිනුත් ගහන ඡාපයක්. ඊළඟට නැවතත් මේ දුර වෙනස් නොකර පෙරගත්තු දුරම තමයි මේ තියෙන්නේ. B ලක්ෂයටත් කව කට්ට තුඩ තියෙනවා. සියලු ඉවර වෙලා අර ගහපු ඡාපය මේ මෙහෙම කපනවා. මෙතනක් තියලා මේ ගහපු ඡාපය මෙහෙම කපනවා. වැරදිලාවත් කැපුම් නැත්නම් A ලක්ෂයට නැවත කව කටුවේ තුඩ තියලා මේක තාසුට්ටක් මෙහෙම දික් කරගන්න. ගැටලුවක් නැහැ. දැන් ඔන්න ඔය කැපිච්ච ස්ථාන දෙක යා කරගන්න ඕන. එහෙනම් මෙන්න මෙතනයි ළමයි අපි යා කරනවා. ඔන්න ඔබ යා කරනවා. මතක තියාගන්න කොහොම යා කරාම මෙන්න මේ දෙපැත්ත හරියටම දෙකට බෙදනවා මෙන්න මෙතන. ඒ වගේම හරියටම දරුවනේ මෙන්න මෙතන හැදෙන කෝණය අංශක කීයක් වෙනවද? මම මේ විවිධ චතුරස්‍ර මූල කියලා තියෙනවා. අංශක කීයද? අංශක 90ක් වෙනවා. මේ හරියටම එනව නේද සුජුකෝණී මුල්ල? එනවනේ? right. එහෙනම් මෙතන කෝණය අංශක 90යි. මෙන්න මේ විදියට AB රේඛාව සමාන කොටස් දෙකකට බෙදපු නිසා
අපි මෙන්න මේ රේඛාවට කියනවා මේකේ ලම්බ සමච්ඡේදකය කියලා. මොකක් කියලාද? ලම්බ සමච්ඡේදකය. මයික් ඔෆ් කරලා අහගන්න ළමයි. මයික් ඔෆ් කරන්න. මෙන්න මේ අඳින ලද නිර්මාණයට අපි කියනවා AB රේඛාව හරියට දෙකට මැදින් බෙදෙන නිසා අපි කියනවා සමච්ඡේද වෙනවා කියලා. මතක තියාගන්න ළමයි යම් දෙයක් හරියට දෙකට බෙදුවොත් අපි කියන්නේ සමච්ඡේද කරනවා කියලා. සමච්ඡේද කරනවා වචනේ තේරුම් ගන්න. ඕනම දෙයක් හරියට දෙකට බෙදුවොත් සමච්ඡේද. අපි කියමුකෝ කේක් කෑල්ලක් ගෙනල්ලා සමාන කෑලි දෙකකට බෙදුවොත් අපි කියනවා අන්න ඒක සමච්ඡේද වෙන්න තමයි බෙදුවේ. සමානව බෙදුවේ. හරිද? ඒ වගේම මෙතන අංශක 90යිනේ ලම්බ වෙන්නනේ සමච්ඡේද කරේ. ඒක නිසා නම දුන්නා ලම්බ සමච්ඡේදකය කියලා. මේකට අපි කියන මොකක් කියලාද? ලම්බ සමච්ඡේදකය කියලා. කොහොමද අපි මේ නිර්මාණය හඳුන්වන්නේ? A හා B ස්ථාන දෙකට අපි කියනවා මේ A හා B ස්ථාන දෙකට ලක්ෂ දෙකක් කියලා. රුපියල් නෙවෙයි ස්ථාන. ලක්ෂ දෙකකට සමදුරින් ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ ගමන් මාර්ගය මොකක්ද? ලම්බ සමච්ඡේදකය වේ. තේරුණාද? එහෙනම් අපිට ඕනම තැනක හරි මැද හොයා ගන්න ක්‍රමය තමයි මේ දෙවනි පතෙන් කියලා දෙන්නේ. මම නැවත මේව කියනවා කිසියම් ස්ථාන දෙකක හරි මැද සොයා ගන්න අඳින මෙන්න මේ රේඛාවට කියනවා ලම්බ සමච්ඡේදකය කියලා. එහෙනම් අපි ලියමු. ලියන්න. ලක්ෂ දෙකකට ළමයි ලක්ෂ ලියනකොට හරියට ලියන්න. මෙන්න මෙහෙම එන්නේ. ලක්ෂ දෙකකට සමදුරින් ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය ලක්ෂ දෙකකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය වරහන් ඇතුළේ ලියන්න ලම්බ සමච්ඡේදකය. ගමන් කරන්නා වූ පතය වරහන් ඇතුළේ ලියන්න ලම්බ සමච්ඡේදකය. හරි. ඔයාලට පුතේ මේක අඳින විදිය මතකද? නැවත සැරයක් කියන්න ඕනද? පුළුවන් ද අඳින්න? එක සැරයක් හරි. එහෙනම් ගන්න අඩිරුල මාත් එක්ක අඳින්න පටන් ගන්න. ලකුණු කරගන්න ඔයාලගේ පොතේ A හා B ලක්ෂ දෙකක්. සර් අර රයිට් පොඩ්ඩක් කියනවද? ඒක තමයි මේ කියන්න යන්නේ. ලක්ෂයන්ගේ පතය ලක්ෂයන්ගේ පතය වරහන් ඇතුළේ ලියන්න ලම්බ සමච්ඡේදකය කියලා. ලම්බ සමච්ඡේදකය. හරි. එහෙනම් මාත් එක්ක අඳින්න ගන්න අඩිරුල අතට පැන්සල් අරගෙන A හා B ලක්ෂ දෙක තියාගන්න වෙනවා. තියලා ඕක දැන් යා කරගන්න. ඕක යා කරගන්න. තට්ටක් ගාලා කරගමු. A හා B යා කරගන්න. ඕන නෝම යා කරගන්න. හරිද? හරිද ළමයි? හරි සර්. හරි සර්. දැන් A ලක්ෂයට කව කට්ටේ උඩ තියලා මේ ඇඳපු රේඛාවේ භාගයකට වඩා වැඩි දුරක් කව කට්ටට අරගෙන AB රේඛාව මැදි වෙන්න මේ තාප ගහන. මෙන්න මෙහෙවයි ගහන්න එපා ළමයි. මේ රේඛාව මැදි වෙන්න ඉහළින් ගහන්න.
මැදි වෙන්න භාගයකට වඩා වැඩි දුරක් අරගෙන මැදි වෙන්න ඉහළින් ඡාපයක් ගන්න. ඒ දුර වෙනස් නොකර පහළිනුත් ඡාපයක් ගන්න. ඔන්න. ඊළඟට නැවත එම දුරම අරගෙන අර කලින් ගත්තු දුරම තමයි ළමයි වෙනස් කරගන්න එපා. B ලක්ෂයට තියලා ඒ දුරෙන්ම මේ ඡාප දෙක කපන්න. මේ මේකයි යට පැත්තට මේ මේකයි. ඕන. දැන් ඕක යා කරගන්න. එතකොට හරි. ඕක යා කරගෙන මේන්න මේක තියෙන ඒවා ඇතුළත් කරගන්න. ඉමෙත් හරිද මේ ටික ඇඳගත්තද? හරි සර්. right good. හරි සර්. හරි. සීතල මේ ටික ඇඳගත්තද පුතා? ඔව් සර්. හරි සර්. හරිද? ශෙනාල් මේ ටික හරිද? හරිද? right. එහෙනම් ඔන්න මේ වෙනකොට මූලික පත හතරෙන් දෙකක් උගන්වලා තියෙන්නේ. මේවා හරියට පැහැදිලිව අපි තේරුම් අරන් කරමු. මූලික පත හතරෙන් දෙකක් කරලා තියෙන්නේ. හරි. දරුවනේ මේකට උදාහරණ කියන්නේ අපි මේකට උදාහරණ දෙනවා නම් අපිට ලියන්න වෙන්නේ කිසියම් ස්ථාන දෙකකට සමදුරින් කාණුවක් කැපීම. ඒ වගේවනේ. ඒක නිසා ඒක අපි ලියන්න ඕනේ නැහැ. අපි ඒ උදාහරණ ඇතුළත් මේ අභ්‍යාස කරමු. කවුරුත් පෙළ ගන්න පෙළ පොතේ 51 වෙනි පිටුව. 51 වෙනි පිටුව. හරි. 51 වෙනි පිටුවේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ රූප සටහන් වලට අදාළ පතය මොකක්ද කියලා හඳුනගන්න. අන්නේ හඳුනාගත්තු පත වලින් දෙකයිනේ උගන්වලා තියෙන ওই දෙකෙන් තමයි කරන්න තියෙන්නේ. ඒ පත වලින් පළවෙනි එකට ගැලපෙන්නේ මොකක්ද පතය? ඔන්න අපි උදාහරණයක් කියමු. පළවෙනි එකට හරියන්නේ වෘතය. අපි ඒකට දල සටහනක් අඳිනවා. දල සටහනක් අඳිනවා කියන්නේ කව කට්ටරම් වෘතයක් අඳින්න තියෙන එච්චරයි. ඕන. පළවෙනි එකටත් උත්තරේ. තේරුණාද? ඒ ගමන් මාර්ගය අඳින්න තියෙන්නේ. පළවෙනි එකේ යන්නේ වෘතයක් නිසා වෘතයක් අඳිනවා. දෙවෙනි එකේ ගමන් මාර්ගය ඔරලෝසුවේ කටු. ඔරලෝසුවේ කටු යන්නේ ලම්බ සමච්ඡේදකවද වෘතයක් වෘත්තාකාර මාර්ගයකද කියලා ඕගොල්ලෝ දන්නවා. එහෙනම් ඒකටත් දල සටහනක් අඳින්න. ඊළඟට A හා B ගෙවල් දෙකක් තියෙනවා මෙන්න මේ වගේ. ඒ ගෙවල් දෙකට හරි මැදින් තාප්පයක් දානලු. ළමයි වෘතයක් දඳින්න ඕනේ ලම්බ සමච්ඡේදකයක්. ලම්බ සමච්ඡේදකය. හරි මැදින් තාප්පයක් දානවා නම් වෘතයක් යන විදියක් නැහැ නේ. ගෙවල් දෙකට හරි මැදින් මේකක් ඇඳනම් හරි. right ඔය විදියට ඕකේ ප්‍රශ්න තියෙන F දක්වා කරන්නකෝ බලන්න. දල සටහන් අඳින්න තියෙන්නේ. සර් ඒකේ ඉඳන් F එකට යනකම් රූප අඳින්නවද ඒකට අදාළ? ඔව් හැම එකටම දල සටහන් අඳින්න. ප්‍රශ්න ලියන්න. ප්‍රශ්න ලියන්න එපා. හරි සර්.
ඔය කියන්න. සර් F එකේ භාගයයි දදින්න ඕන. නෑ F එකේ සම්පූර්ණ මදි. භාගයට කරකැවුනට මාර්ගය සම්පූර්ණ කරන්න. තමයි ඉවරද? නෑ සර්. ඔව් සර්. නෑ සර්. F දක්වා කරන්නකෝ ඉස්සෙල්ලා. ඉවරයි සර්. හරි. ඉවරයි. දාලා දුන්නා. හරිද ළමයි ඉවරද? ඔව් සර්. F යනකම් විතරයිනේ සර්. ඔය F දක්වා විතරයි. ඉවරයි සර්. ඉවරයි සර්. හරි. එහෙනම් ළමයි මම ඔන්න උත්තර ටික කියනවා. පළවෙනි එකට අඳින්න ඕන පුතයක්. හරියට දාගන්න. ඒක Tamanට කැමති ප්‍රමාණයකට අඳින්න. දෙවෙනි එකටත් පුතයක්. අර ඉරක් අඳින්නේ නැද්ද හරහට? මොකද පුතේ හරහට? සර් ටිකක් විතරද උදේ මැදින් අර අරයද? ඕන්නම් අරය. හරි අඳින්නේ නැද්ද උදේ මැදින්? මේ උදේ මැදින් කියන්නේ අරය. ඒක ඕන්නම් අඳින්න ප්‍රශ්නයක් නැහැ. ඒක නැති වුණායි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. ඔයාලා C1ට තුන්වෙනි එකට අඳින්න ඕන මෙන්න මේක. ලම්බ සමච්ඡේදකයක් අඳින්න ඕන. මේ විදියටම ඇඳනම් හරි. තාප්පය
බඳින්න ඕන මේ ලම්බ සමච්ඡේදකයේ දිගේ තාප්පේ බැඳනනම් හරි. තුන්වෙනි එකට එන්න ඕන ලම්බ සමච්ඡේදකය. හතරවෙනි එකට එන්න ඕන වෘතයක්. ගිනි බෝල කරකවන්න. E1 පස්වෙනි එකටත් එන්න ඕන වෘතයක්. කතුරුන්චිල්ලාව. F1 සීසෝවට එන්නත් ඕන වෘතයක්. right. ඊළඟට ළමයි අපි එහා පැත්ත පෙළ ගන්නකෝ අභ්‍යාස 52 පිටුව දෙවනි ගාන කරමු. හරි. දැන් හැමෝම දෙවනි ප්‍රශ්නය කරන්න ගන්න පත හා නිර්මාණ දැනුම පිළිබඳව භාවිතයෙන්. මූලික පත 4න් දෙකක් උගන්වලා තියෙනවා. ඒ දෙකෙන් මොන එකද බලන්න ඔබට දාන්න ඕන. ඒකේ 15 දෙපැත්තටම ගන්න බෑනේ. මොකද පුතේ? ඒකේ ජලකරාම දෙකක් හඳින්නේ කියලා තියෙනනේ දෙපැත්තේ දා. ඔව්. එතකොට සර් 25යිනේ දිග. එතකොට සර් මැදින් සෙට් වෙන්නේ නැහැ නේ ජලකරාම. මැදින් නෙවෙයි ඕකේ කරාම සම්බන්ධ කරන්න ඕන. මැදින් තමයි යන්න ඕන. හැබැයි හරි මැද ගන්න එපා. ඔයාලට චුට්ටක් තේරුම් ගන්න පුළුවන් නම් දැන් මෙතන ඉඳලා මෙතෙන්ට 25යිනේ. එතකොට හරි මැද ගත්තොත් 12.5යි. එහෙම නෙවෙයි ගන්න ඕන. මීටර් 15ක් දුරින්. ඒ ඉඳලා මීටර් 15ක් දුරින්. එතකොට මෙතෙන්ට 12.5යි. මේක පොඩ්ඩක් මෙහෙම ඇන්ගල් කරොත් මෙන්න මේ වගේ තැනකට 15 ගන්න පුළුවන්. ඒ ඉඳලා. එතකොට B ඉඳලත් 15. එතකොට මේ වගේ තැනකට තමයි කරාමේ දාන්න වෙන්නේ. එතකොට මේකේ ඔන්න යටපැත්තෙත් ඒ වගේ ස්ථානයක් තියෙනවා. තරම් මෙතෙන්ටම දාන්න ඕනේ නැහැ ළමයි. මේ ලම්බ සමච්ඡේදකේ කොහේ හරි තැනකට දැම්මොත් සමදුරි. කියප එක තේරුණාද දන්නේ නැහැ පවිද්ද. නේද? හරි කෙලින්ම දාන්න ඕනේ නැහැ. ඇදුණාට අවුලක් නැහැ නේ. ඇද වෙන්න නෙවෙයි තියෙන්නේ. හරි. ඔයගොල්ලෝ ගාන කියවන්නකො එක සැරයක් හරියට. ඔය දෙකට සමදුරින් යන්න ඕන. ඒක නිසා හැමෝම දෙවනි ගාන P හා Q ලක්ෂ දෙක ලකුණු කරලා ඒ දෙක යා කරලා මීටර් 25යි කියලා දාගන්නකො. ඒක කරන්න එපා අනිවාර්යෙන්. මේ දෙක යා කරලා මීටර් 25යි කියලා දාගන්න. මීටර් 25යි කියලා දාගන්නකො. දැන් දරුවනේ මෙන්න මේ දෙකට සමදුරින් ගමන් කරන පතය අඳිනවා. ඒ කියන්නේ ලම්බ සමච්ඡේද. ඕගොල්ලෝ අඳින්න. දැන් දන්නවනේ අඳින්න. ලම්බ සමච්ඡේදකේ අඳින්න. දැන් බලන්න මේක අඳිනකොට මේක කැපෙනවමදි. ඒක නිසා අපි මෙතෙන්ට තියලා තව එක සැරයක් මේක දික් කරගන්න. ආන්න එතකොට හරි. දැන් යා කරගන්න. මේක තමයි P හා Q කියන ගෙවල් දෙකට සමදුරින් ගමන් කරන ගමන් මාර්ගය. මේ සම්පූර්ණ දුර 25යි මීටර. මෙතන ඉඳලා මෙතෙන්. මේ දෙපැත්ත සමානයි. දැන් මට ඕන දරුවනේ මෙන්න මේ ගස් දෙකට ගෙවල් දෙකට නෙවෙයි ගස් දෙකට මීටර් 15ක් දුරින්. ළමයි මෙන්න මේ වගේ තැනක් ගත්තොත් අපි දල වශයෙන් යදින්නේ මෙන්න එක තැනක්. P ලක්ෂයේ ඉඳලා මෙන්න මීටර් 15ක් දුරින් ඔය කියන පිහිටීම තියෙනවා. බලන්න මෙතන මීටර් 15ක් අපි තියයි කියලා දල වශයෙන් ගමු. එහෙනම් කරාමේ සම්බන්ධ කරන්න ඕන මෙතෙන්ට. මෙන්න මෙතන තමයි කරාමේ. ඒ කරාමේ එතෙන්ට එන්නේ ලම්බ සමච්ඡේදකයේ මත තියෙන්න ඕන දරුවනේ. right. එතකොට Q ගේ ඉඳලා තියෙන්නේ මීටර් 15යි. සමානයි. ඕන. මීටර් 15. ඕන්න අතන කරාමේ සම්බන්ධ කරා නම් හරි. කෙනෙක්ට ඕන නම් ඔහොම නැතුව
මෙතන පල්ලෙහාට ඔය පාලවරන් මෙතෙන්ට කරාමේ දාන්නත් පුළුවන්. ඒකත් අදින්න. මේක මීටර් පාලවරක්. මෙතෙන්ට කරාවෙන්නත් පුළුවන්. මේකත් කරාමේ. කරාමේ. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ටත් දුර මීටර් පාලවරක්. දැන් තේරුණාද කියන්නකෝ ඔයගොල්ලන්ට? ඔව් සර්. හරිනේ. එහෙනම් ලම්බ සමච්ඡේදකේ ඇඳලා මෙතන ගන්න එපා ළමයි. මෙතන ගත්තොත් 12.5 නේ. මොකද සම්පූර්ණ ටික 25න් භාගේ. අපි ඊට වඩා ඉහළ තැනක් ගන්නවා. එතකොට මෙතන ඉඳලත් මීටර් 15යි මෙතන ඉඳලත් අනිවාර්යෙන්ම ඒ දුර සමාන වෙනවා. ඒ වගේම ස්ථානයක් යටපැත්තේ තියෙනවා. යටපැත්තෙන් කරාමේ සම්බන්ධ කරන්නත් පුළුවන්. ඕක තමයි රෝම ඉලක්කාංක 1ට උත්තරේ. දැන් ගස් දෙකට හරි මැදින් කාණුවක් කපනවලු. තව රූප සටහනක් අඳින්න ඕනනේ. ඔව්. තව එකක් අඳින්න. කාණුව කපන්න පුළුවන් ගමන් මාර්ගය. මේ වගේම එකක් එන්න ඕන. කාණුව කපන්න වෙන්නේ මේන්න මේ ලම්බ සමච්ඡේදකය මත. අඳින්න ළමයි. මේකේ දෙවණි එකටත් ලම්බ සමච්ඡේදකයක්. කාණුව කපන්න ඕන ගමන් මාර්ගය. විනුල දේශාන්ට මේ කියප එක පැහැදිලිද පුතා? ඔව් සර්. right. විනුලි හරි. ලකිති මේ ටික හරිද? හරි සර්. මේක මට කලින් කරපු ළමෙක් ඉන්නවද? ඔව් සර්. මට කලින් මේ වැඩේ කරා මෙහෙම. ඔව්. හොඳයි. එමිත් හරිද පුතා මේ ටික? හරි සර්. මේ හරි. දැන් ඊළඟට දෙවනි පතේ අදින්න. ඒකට ළමයි ඔයාලා කව කටු අරගෙන ලස්සනට ගස් දෙක නම් කරලා මේකේ ලම්බ සමච්ඡේදකයක් අඳින්න. මෙන්න මේක තමයි කාණුව කපන්න ඕන. හරියට අදින්න. දෙවනි රූප සටහනට ලම්බ සමච්ඡේදකයක් විතරයි එන්න ඕන. පුළුවන් නේද දැන් හැමෝටම? දෙවනි ප්‍රශ්නය පුළුවන්. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නයක් කරමු. තුන්වෙනි ප්‍රශ්නය. ඉක්මන් කරමු. පැයක් ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නේ ඉක්මන් කරමු. අපි ඊළඟට තාපත දෙකක් තියෙනවා. ඒ දෙකත් අද ඇන්දොත් සාර්ථකයි නේ. තුන්වෙනි ගණිත ගන්න ඕනද? හරි සර්. මොකද පුතේ?
සර් තුන්වෙනි ගානත් ගන්න ඕනද? තුන්වෙනි ගාන හදන්න ඕන. ඉවරයි. සර් තුන්වෙනි ගානක් හැදුවා. හරි. අපි බලමු තුන්වෙනි ප්‍රශ්නයට කොහොමද දෙන්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නය ළමයි කරන්නේ ඉස්සෙල්ලම අංශක 50ක කෝඩයක් ඇඳ. ඔයාලා අංශක 50 හරියට ඇඳද ළමයි කෝණමානය තියලා. නැත්තම් දල වශයෙන් දැන්දේ. මට කියන්න. දල වශයෙන්. දල වශයෙන් නේ. දල වශයෙන් හරි. අංශක 50 අඳින්න කියලා තියෙනවා අපිට. ඕගොල්ලෝ දල වශයෙන් ඇඳනම් කමක් නැහැ ඉතින් දැනට. අදහස තේරුම් ගන්න ඕන. පුළුවන් නම් කෝණමානය කියලා හරියටම අංශක 50 ඇඳ ගන්න. එතකොට තමයි ඔක සාර්ථක. මට කියන්න බැරි වුණා ළමයි. මම නම් ඔන්න හරියටම කෝණමානය කියලා 50 අඳිනවා. මේන්න මෙතෙන්ට එන්න. මේක යා කරගමු. මේක අංශක 50යි. PQR. හරි. ඊළඟට QR ට සමදුරින් PQ මත ලක්ෂයක් සොයා ගන්න ආකාරය. එහෙනම් P හා Q ට සමදුරින් නම් Q සහ R ට සමදුරින්. එහෙනම් Q සහ R ගේ ලම්බ සමච්ඡේදකය ඇඳනම් හරි. එහෙනම් මම Q සහ R ගේ ලම්බ සමච්ඡේදකය අඳිනවා ළමයි. දාවකයා කරගමු. ඔන්නෝම යා කරගත්තාම ළමයි කියනවා Q සහ R ට සමදුරින් PQ මත පිහිටි ලක්ෂයක්. මෙන්න PQ මත පිහිටි ලක්ෂය. ඔය තියෙන්නේ ආන්න. ඔක තමයි හොයා ගන්න ඕන. ඔන්න ඔය ලක්ෂය සොයා ගන්න. පත පිළිබඳව දැනුම භාවිතා කොට ලක්ෂ්‍ය ඇඳලා මෙතෙන්ට S කියලා දාන්නලු. S අකුර දාන්න. ඕන්න ඔක තමයි ඉන්නේ. මෙහෙමද ළමයි ඕගොල්ලෝ මේක කරේ? අර උඩ ලක්ෂය ඇඳ විදිය පොඩ්ඩක් පෙන්වන්න ඕක. මොකද්ද? උඩ මේ S ලෙස ලකුණු කරේ. ඕ ලම්බ සමච්ඡේදකයේ ඇඳද ඔය මේ දෙකේ? ඇඳා. මේ ඇඳ නම් ඒක කැපෙන තැන නෙස් කියන්නේ. ඒක ඇඳලා දික් කරගන්න. නෑ මම කියන්නේ අර කැපුව තැන තියෙන්නේ. මේකද? ඔව් ඔව්. මේ ඒක කොතනින් ඉඳන් ගත්තේ? ඒක ලම්බ සමච්ඡේද කියන්නේ මේ රූපේ. ඔයයි ඒව හොයන්න ඕනේ නැහැ. ඔය ලම්බ සමච්ඡේදකේ අඳින්න මෙන්න මේක කොල්ලෝ. මේකේ ලම්බ සමච්ඡේදකේ අඳහම ඔන්නෝම කැපෙන තැනක් කියනෝනේ. සමහර අයට මේක මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. මගේ උඩින් ආවේ ඔයාලගේ ඔහොම එන්නත් පුළුවන්. මේක 50යි. කොහොම හරි QP රේඛාව කැපෙන තැනට දාගන්න S කියලා. එච්චරයි වෙන්න ඕන. ලම්බ සමච්ඡේදකේ ඇඳනම් දෙයියනේ ඒක අඳිනකොට කැපෙනවා. කැපෙන තැනට S කියලා දාගන්න. වෙන මොකුත් නැහැ.
අමුතු දෙයක් නෑ S ගත්ත විදියක් ඉතින් මම නිර්මාණය කරාම ඉබේ වෙනවා S අමුතුවෙන් ගන්න දෙයක් නෑ මේ විදිහ දැන් ලම්බ සමච්ඡේදකේ ඇදලාද තියෙන්නේ ඇඳ සර්. දැන් ඔයාලට මේ රූප සටහන් දෙකෙන් පළවෙනි එක දාවි දෙවෙනි එක දැන් දාමු දෙවනි එක ඉතින් මෙතෙන්ට කැපෙන තැනක් එන්නේ නැද්ද එන. ඒකනේ කියන්නේ දැන් ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද පොඩ්ඩක් රූප සටහන වෙනස් වෙච්ච ගමන් දඟලනවා දැන් මට ආවේ වෙන විදියකනේ උඩින්නේ මං ගත්තේ මේක මෙතන ඉන්නේ ඔය ඉතින් බය වෙනවා හරි ඊළඟට අපි ළමයි ඊළඟ පත ඒකෙන් අර ගන්න තැන ඔව් right ලියා ගන්න ඊළඟට 4 ගන්න තැන අනුවනේ ලියන්න තුන්වෙනි පතය අංක 3 දාන්න ළමයි ඒක ගන්නේ මූලික පත 4ෙන් අපි සරල රේඛා දෙකක් කැපෙන්න අඳිනවා ඡේදනය වන කැපෙන ඡේදනය වන සරල රේඛා දෙකකට ඡේදනය වන සරල රේඛා දෙකකට අපි අඳින් බලන්න කැපෙන සරල රේඛා දෙකක් ඔන්න මම එකක් අඳිනවා මෙහෙම මේ රේඛාව කැපෙන්න තව සරල රේඛාවක් අඳිනවා මෙහෙම කොහොම කැපෙන්න අඳිනකොට ළමයි මතක තියාගන්න හැදෙනවා මෙන්න මෙතන කෝණයක් හැදෙනවද නැද්ද ඡේදනය වන සරල රේඛා දෙකකට ඕනෑම සරල රේඛා දෙකක් එකිනෙකට කැපුණොත් කෝණයක් හැදෙනවම තමයි මේ විශ්වය තුල පවතින සමාන්තර රේඛා හැර අනිත් සියලු රේඛා කොහේදී හරි කැපෙනවා ළමයි එකිනෙකට පරතර සමානව ගියොත් නම් ඒ දෙන්න කවදාවත් කැපෙන්නේ අපි කියන අනන්තයේදී හම්බ වෙයි කියලා. නැත්නම් ඒ දෙන්න හොම යනවා. හැබැයි ඕක පොඩ්ඩක් හරි ඇල වෙලා මෙන්න මෙහෙම තිබුණොත් ඔන්නෝම ගියොත් කවදක හරි මේ දෙන්න ඉදිරියේදී හම්බ වෙනවා. හම්බ වෙච්ච දවසට හම්බ වෙන තැනදී හදා ගන්නව කවුද? කෝණයක්. තේරුණාද? එහෙනම් මෙන්න මේ රේඛා දෙක ඡේදනය වන සරල රේඛා දෙකක්. එතෙන්දි හැදෙනවා කෝණයක්. අන්නේ ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය තමයි අපි අඳින්නේ. එහෙනම් බලන්න මේක අඳින විදිය. ඉස්සෙල්ලා අඳ ගන්නවා ඡේදනය වන සරල රේඛා දෙකක්. ඇඳලා ඉවර වෙලා මේකේ කෝණය අපි කව කට්ටෙන් මේම මාක් කරනවා. පොඩියට ගන්න මේ ලොකුවට අඳින්න එපා ළමයි. ඕනම කෝණය අඳින්න. මෙන්න මේ ඡේදනය වන සරල රේඛා දෙකකට නිර්මාණය වෙච්ච කෝණය තියෙනවනේ දරුවනේ. ඔන්න ඔය කෝණය හරියටම දෙකට මැදින් බෙදෙන රේඛාව. හරියටම දෙකට මැදින් බෙදෙන රේඛාවට අපි කියනවා මෙන්න මේ ඡේදනය වන සරල රේඛා දෙකට සමදුරින් ගමන් කරන පතය කියලා. එහෙනම් මම මෙන්න මේ කෝණය හරියට දෙකට බෙදනවා. ඒ දෙක බෙදන්නේ මෙහෙමයි. මෙන්න මෙතනයි අපි භාවිතා කරනවා. කලකට්ටේ උඩ මේ එක්ටෙන්ට තියලා ඉස්සරහින් ගානු තාපය. ඒ දුර වෙනස් නොකර මෙතෙන්ට තියලා මේක කැපෙන්න ගන්න. ඕනම ගන්න. දැන් ඔන්න ඔය කැපිච්ච තැනයි මේ ශීර්ෂයයි කෝණයයි යා කරන්නේ. චාප දෙක කැපිච්ච තැනයි ශීර්ෂයයි යා කරන්නේ. ඔන්න ඔහම යා කරාට පස්සේ ඕගොල්ලන්ට පේනව දරුවනේ මෙන්න මේ නිල් පාටින් ඇඳපු කෝණය සමාන කෑලි දෙකකට වෙන් වුණා. මේ කෑල්ල අංශක 30 නම් මේ කෑල්ලත් අංශක 30යි. මේක x නම් මේකත් x. අන්නේ විදියට මේ කෝණය හරියටම දෙකට බැඳින් බෙදුණු නිසා මේකට නමක් දෙනවා කෝණ සමච්ඡේදකය කියලා. මොකක් කියලාද? කෝණ සමච්ඡේදකය. එහෙනම් අපි ඊළඟට අඳින පතේ නම කෝණ සමච්ඡේදකය. කලින් යන්නේ ලම්බ සමච්ඡේදකය. කොහොමද කෝණ සමච්ඡේදකය අඳින්නේ? ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය කෝණ සමච්ඡේදකය වේ. හරි නේද? right අපි ඔක ලියමු. ලියන්න අංක 3.
ඡේදනය වන සරල රේඛා දෙකකට 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 සමදුරින් ගමන් කරන්නා වූ සමදුරින් ගමන් කරන්නා වූ ඌ සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය ලක්ෂයන්ගේ පතය ලක්ෂයන්ගේ පතය වරහන් ඇතුළේ ලියනව ළමයි කෝණ සමච්ඡේදකය ලක්ෂයන්ගේ පතය අදින්නම් වරහන් ඇතුළේ ලියන්න කෝණ සමච්ඡේදකය සෝ කඳ ගන්නද? ඔව් මේක ඇඳ ගන්න අඳින්න මතකයි නේද සායිඩ් පොඩ්ඩක් ඉල්ලනවා. ආයිත් මතක් කරන්න හරි ඉස්සෙල්ලා ළමයි ඔයාලට කැමති විදියකට කෝණයක් ඇඳ ගන්න පටන් ගන්නකො මේ මලින් කෝණයක් මේවර ඒකා දෙකක් කැපෙන්න කෝණයක් අඳින්න මෙන්න මෙතෙන් ඒක තමන්ට කැමති විදියකට කෝණයක් අඳින්න හරිද ඒක කෝණය ඇඳලා කවකටුවට මෙන්න මේ කෝණයේ ඉඳලා කවකටුවට අරගෙන කෙටි දුරක් මෙන්න මේ ශීර්ෂයේ ඉඳලා ඡාපයක් අදින්න ඕනම අදින්න ඡාපයක් ඒක ළමයි මහා තඩියට මෙහෙම අරගෙන අදින්න එපා පොඩියට කෝණයක් පේන්න කෝණයේ ඡාපය පේන්න අදින්න ඔන්න හරිද මාත් එක්ක කරගෙන යන්න ළමයි හරි සර්. දැන් මෙන්න මේ කෝණය අඳිනකොට ඡාපය අඳිනකොට ඒකේ බාහුව දෙක කැපිච්ච තැන් දෙකක් තියෙනවනේ මෙන්න මේවා. මේවා තිත් අඳින්න ඕනේ නැහැ මම ඔබගේ පහසුවට මේ අඳින්නේ. මෙන්න මේ කැපිච්ච තැන් දෙක තියෙනවනේ බාහුව දෙක අන්නේ තෙන්ද කව කට්ටේ උඩ තියලා කිසියම් දුරක් අරගෙන මෙන්න මේ ඡාපයට ඉදිරියෙන් මැදි වෙන්න මෙන්න මෙහෙම ගහනවා ඡාපය. ඒ දුර වෙනස් නොකර අනිත් බාහුව කැපිච්ච තැනට කව කටුවේ උඩ තියලා මේක කපනවා. right දැන් යා කරගන්න. සර් කැමරි සයිස් එකේ ත්‍රිකෝණයක් දකින්න ඕන. ත්‍රිකෝණයක් ත්‍රිකෝණයක් නෙවෙයි වගේ මුල කෝණයක්. ඔය පේන්නේ නැහැ. කෝණයක්. ඔව් කැමති සයිස් එකට ඇඳ ගන්න. මේක ඇඳලා යටින් ලියන්න AOX කෝණය සමානයි BOX කියලා. හරි සර්. හරි සර්. හරිද? හරි. උපේක්ෂා හරිද පුතා මේ ටික? හරි
දෙවුම ඉන්නවද? දෙවුමි නෑනේ. right. ඊළඟට දැන් ඔන්න පත 4න් 3ක් ඉගෙන ගත්ත ළමයි. මතකද දැන් මේක අඳින්න? ඔව් සර්. ඔව් සර්. හතරව ලස්සනට පිළිවෙලට අඳින්න පුළුවන් වෙන්න ඕන. මම ඔයාලට මේක මේ බෝඩ් එකේ ප්‍රැක්ටිකලි කියලා දෙන්නේ. කිසි අඩුපාඩුවක් නැතුව ඒ නිර්මාණ නිවැරදිව කියලා දීලා තියෙන්නේ. ඔයාලට වගකීමක් තියෙනවා මේ ඉගෙන ගත්තුවා හොඳට නැවත නැවත කරලා ඔළුවට දාගන්න. ඊළඟට දරුවනේ අපි අංක 4 4වෙනි පතයට යමු. ලියා ගන්න අංක 4. සර්. ඇයි අකින්ද? සර් මේකේ මට සමානභාවය නෑනේ අර කෝණේ. මේ දෙක ඔව් සර්. එහෙනම් වැරදි අදපු එක. මකල අඬ ගන්න. කෝණේ ඇඳලා මේ ඡාපය මට ඇඳලා හරිත් නෑ නේද? ඒ එකක් ලොකු වුණානේ. එකක් ලොකුවට පැත්ත පොඩ්ඩක් ලොකුයි. ඔව් ගොඩක් ලොකු. ඇඳපුව වැරදි. නැවත මකල අඳින්න. මම ඒකනේ කිව්වේ මම එකක් නැවත කළා පෙන්නුවා. එක්කෝ අහන් ඉඳලා නෑ ඒක. මේ බලන්න සර් ලස්සනට ඇඳලා තියෙනනේ. දෙපැත්ත සමානයි. මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. ඒකනේ කෝණ සමච්ඡේදකය කිය. ආයිත් ඇඳලා ඔන්න මම නැවත අඳිනවා එහෙනම් ඒක. චුට්ටක් බලා ගන්න. හරියට එන්නේ නැහැ කියන්න එපා. කිසි කෙනෙක් හරියට එන්න ඕන. මේ වගේ පොඩි නිර්මාණයක් හරියට එන්නේ නැහැ කියන්නේ ඔයාලගේ ප්‍රශ්නයක්. කෝණය ඇඳා. බලන්න. කෝණය ඇඳා. හරි. හරිස එක සමානයි. කෝණය ඇඳා. ඊළඟ කෝණයට අදාළ ඡාපය ඇඳා. මේක බැහැ කියන්න බැහැ කිසි කෙනෙක් නේ. මොන ඡාපය ඇඳා. මේ කැපෙන තැනයි මේව අහන් ඉන්නේ බක පඬිතයෝ වගේ සමහර අය ඉන්නෝනේ. අහන් ඉන්නේ දන්නවයි කියලා හිතන් කරන ඔය කරපුව තමයි පේන්නේ. මෙතන කැපිච්ච තැනයි මෙතන කැපිච්ච තැනයි තව කට්ටේ උඩ තියලා යවුව ඉස්සරහින් ඡාපයක්. මේ කැපිච්ච තැනට කව කට්ටේ උඩ තියුවා යවුව ඡාපයක්. දැන් යකර. වෙන කොයි හරි තැන් දෙකක් ගන්න නැත්තේ ওই දෙකට. ඒකයි වෙලා තියෙන්නේ. හරිස. මෙන්න මේ තැන් දෙක තමයි අපි භාවිතා කරන්නේ. ඒ දෙකේ තියලා තමයි මේ තාප දෙක ගන්න. ඕන්නම යා කරනවා. හරි සර් දැන් ආවා. තමයි කියන්නේ. කිසි කෙනෙක් අඩුපාඩු තියන් ඉස්සරහට යන්න එපා ළමයි. ලොකු අපරාධයක් වෙන්නේ බොරු ඉගෙනගෙන යන්න ඊගාවට. හොඳට අහන් ඉන්න ඕන. එතකොට තේරෙයි. ලියා ගන්න අංක 4. 4 වෙනි පතය. සරල රේඛාවකට මම මේක පතය දීලා නිර්මාණය කරලා ඉන්නම්. සරල රේඛාවකට සමදුරින් ගමන් කරන්නා වූ සරල රේඛාවකට සමදුරින් ගමන් කරන්නා වූ සරල රේඛාවකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය සරල රේඛාවකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය සරල රේඛාවකට සමදුරින් ගමන් කරන්නා වූ ලක්ෂයන්ගේ පතය හොඳට අහන් ඉන්න. හොඳට අහන් හිටියොත් තේරෙයි. කවුරුත් මේක ඔළුවට දාගන්න. අන්තිම පතය කරන්නේ මූලික පත 4න් අන්තිම එක. ළමයි මේ ඕකේ කියනවා සරල රේඛාවකට සමදුරින්. මම එන සරල රේඛාවක් ඇඳගන්නවා. ඔන්න සරල රේඛාවක් ඇඳගත්තා. ඒකට නමකුත් දෙමු AB කියලා. සරල රේඛා කාර්යය. ඔන්න ඔය සරල රේඛාවට සමදුරින්. ළමයි මතක තියාගන්න මේ රේඛාවකට සමදුරින් යන්න නම් අපි ඔන්න චමට්ට කියනවා AB ට සමදුරින් යන්න කියලා. තමත් එක්කන් ඇවිල්ලා AB කියන මාර්ගය තියෙනවා. ඒ මාර්ගයට සමදුරින් යන්න කියලා. ඒතකොට චමට් යන්න ඕන මේ මාර්ගයට කිසියම් වූ සමාන දුරකින් මෙන්න මෙහෙම යන්න ඕන.
හරියට රේල් පාරේ යනවා වගේ. මෙහෙම. ඕනම යන්න. පරතර සමානව යන්න ඕන සමදුලින්. ඔයාලා කියන්න මේ රේඛාවයි මොන જાතියේ රේඛාද? සරල සරල රේඛා තමයි දෙන්නේ. සමාන සමාන්තර සරල රේඛා. නිකන් නෙවෙයි සමාන්තර සරල රේඛා. මේකත් එකිනෙකට පරතර සමානව යන්නේ අපි කියන සමාන්තර සරල රේඛා. උදාහරණයක් රේල් පාර. කො බලන්න රේල් පාරේ එක පීල්ලක ගිහිල්ලා තියෙන ළමයි. මේ එක පීල්ලක් අනිත් ආන පීල්ල ගිහිල්ලා තියෙනවා. එක පීල්ලක මෙහෙම යනවා. ගිහිල්ලා තියෙනවා. මේ බැලන්ස් කර කර යන්න ඕන. මෙන්න මේක එක පීල්ලක් මේක අනිත් පීල්ල. ඔන්න මෙවින්ද යනවා මේ පීල්ල. ඔම යනවා. යනවා නෙවෙයි දුවනවා. බයයි කෝච්චියක් ආවොත් නේ. හරි. මේ පැත්තට දුවනවා. එතකොට මේ රේල් පීල්ලට සමාන්තරව තමයි මේ විදු මෙහෙම ගමන් කරන්නේ. තේරුණාද? පරතර සමානව. අපි ඒවට කියනවා සමාන්තර සරල රේඛා කියලා. එහෙනම් ඔගේ වරහන් ඇතුලේ ලියන්න සමාන්තර සරල රේඛා. ලියන්න ළමයි වරහන් ඇතුලේ. සමාන්තර සරල රේඛා. සමාන්තර සරල රේඛා. සමාන්තර සරල රේඛා. දැන් ඕක කොහොම නිකන් අඳින්න බෑ ළමයි. අපි මේක හරියට අඳින්න ඕන නිර්මාණයක්නේ. බලමු කොහොමද සමාන්තර සරල රේඛා අඳින්නේ කියලා. පුළුවන් නම් කියන්න AB ට සමාන්තර සරල රේඛා කීයක් අඳින්න පුළුවන්ද? දෙකක් දෙකක්. දෙකක් දෙකකට වැඩි. හතරක් පුළුවන්. හතරක් පුළුවන්. තව ඕන ගණන් ගන්න පුළුවන් ඉතින් සර්. ඕන තරම් පුළුවන්. හරි. ඇති තරම් අදින්න පුළුවන් ඔය රේක. මේකට සමාන්තර සරල රේඛා අනන්ත ප්‍රමාණයක් අඳින්න පුළුවන් ළමයි. උඩින් අඳින්නත් පුළුවන් යටින් අඳින්නත් පුළුවන්. හරිනේ? අපි එච්චර ඕනේ අපි දෙකක් විතර අඳිමු. ඒ අඳින ක්‍රමය හරියට තේරුම් ගන්න. මම ඔන්න අඳින්න පටන් ගන්නවා. මේක චුට්ටක් නිර්මාණය අරට වඩා ලොකුයි. හැමෝම හරියට අහන්න. සමාන්තර සරල රේඛා අඳින්න යන්නේ. පළවෙනි පියවර. මේ ඒ ලක්ෂයට අදාළව අපි ඔය දීලා තියෙන ඔය දීලා තියෙන AB රේඛාව කැඩීරකින් පොඩ්ඩක් එළියට දික් කරගන්න. ඔන්නව දික් කරගන්න. ඒ වගේම B ලක්ෂයේදී AB රේඛාව කැඩීරකින් පොඩ්ඩක් එළියට දික් කරගන්න. ඔන්නව. දෙකම දික් කරගත්තා. හරිද? ළමයි ඔයගොල්ලන්ට බෝඩ් එකට පොඩි අමුතු එළියක් වැටලා තියෙන වගේ දැනනවද? නෑනේ නේ මම නම් දැනනවා. ඔව් සර්. තියෙන්නේ. ඔව් සර් ඒක අමාරුයි. ඒක වෙලා තියෙන්නේ මේ කිසි අමාරුවක් පොඩි ඉරව්වක් වැටලා තියෙන වෙනද නැති. නැහැ. මටත් පොඩි වෙනසක් තේරෙනවා. හරිද? අපි බලමු මොකක් හරි කරගන්න. වෙන දෙයක් දැන් හරිනේ. දැන් හරි නේද? හරි. දැන් හරිනේ ළමයි. ඔව් සර්. හරි. මේ ඉරව්වත් අපිට ජෝක් කරන්න ඕන අයිත් ආවා. හරි. දැන් බලාගන්න. මේක අමාරුයින් හරි බලාගන්න ළමයි. ඔක දැන් වෙනස් කරන්න ගියොත් ගැටලුවක්. මේ මෙන්න මේ රේඛා දෙක AB සරල රේඛා දෙක දෙපැත්තට පොඩ්ඩක් දික් කරනවා. මට විනාඩියක් දෙන්න ළමයි මම මේක හදන්න බලන්න.
Sir. ඉඩ බම්බන් Sir. පෘතුගීසි කාලේ නෝ හරි දැන් චුට්ටක් හරි නේද ළමයි හරි හරි දැන් අපි පටන් ගමු ඉස්සෙල්ලම කරේ ඔන්න මම නැවත මතක් කරනවා ඉස්සෙල්ලම කරේ AB රේඛාව ඇඳා ඇඳලා ඉවර වෙලා B ලක්ෂයේ ඉඳලා කැඩීර පොඩ්ඩක් AB රේඛාව එළියට පන්න ගත්තා A ලක්ෂයේදී කැඩීරක් ඇඳලා A ලක්ෂයෙන් එළියට රේඛාව ඇඳගත්තා මේක දැන් හැමෝටම මතකද කියන්නේ ඔව් සර් පළවෙනි පියවර හැමෝටම මතකද Oh, sir. හරි ඊළඟට කරන්නේ මෙන්න මෙහෙමයි කරන්න ඕන බලා ගන්න. ඒ ලක්ෂයට කව කට්ටේ තුඩ තියලා කුඩා චාප දිගක් අරගෙන කුඩා දුරක් අරගෙන මෙන්න මේ එළියට පැනපු රේඛාවයි ඇතුලේ තියෙන AB රේඛා ඛණ්ඩයයි දෙකම කැපෙන විදියට ඕනෝම චාපයක් ගන්න. ඕනෝම ගන්න. තේරුණාද? චාපයක් ගන්නවා. ඒ චාපය ඔය රේඛාව තැන් දෙකකදී කැපුණනේ මෙන්න මෙතෙන්දි සහ මෙන්න මෙතෙන්දි. ඔන්න ඔය කැපිච්ච තැන් දෙකට නැවත කවකටුවේ තුඩ තියලා දැන් පොඩ්ඩක් දුර වැඩි කරගන්න. වැඩි කරලා ඉහළින් චාපයක් ගන්න. මෙතන තියලා ඕනම චාපයක් ගන්න. දැන් අන්නේ ගහපු චාපයයි ඒ ලක්ෂයයි දරුවනේ අපි යා කරනවා. මෙන්න මෙව යා කරනවා. අන්න එහෙම යා කරාම මතක තියාගන්න මෙතන හරියටම ළමයි සුජු කෝණී මුල්ලක් ඇදෙන්නේ ලම්බයක් ඇදෙන්නේ. ඔන්න මේක පල්ලෙහාට ටිකක් දික් කරගත්තත් කමක් නැහැ. එහෙනම් අපි මේ නිර්මාණය කරේ ඒ ලක්ෂයට ලම්බයක් නිර්මාණය කරේ. මතක තියාගන්න මේ ඒ කියන ලක්ෂයට ලම්බයක් ඇන්දේ. මේක ඉස්සරහදී තව තැනකදී අපි අඳිනවා. ඔය විදියට B ලක්ෂයටත් ළමයි ලම්බයක් අඳිනවා. එහෙනම් මම B ලක්ෂයටත් කව කට්ටි තුඩ තියලා අර විදියටම චාපයක් ගහ ගන්නවා. මෙන්න. අපි දැන් ඉන්නේ. ගහලා ඉවර වෙලා මේ චාපය ඇත්තටම මේ ටික නැති වුණත් කමක් නැහැ මේ වැඩේට. තැන් දෙකකින් කැපුවත් ඇති ඔන්නෝ. කැමති නම් චාපේ නොගහ ඔක තැන් දෙකකින් ඔහම කැපුවත් ඇති. මෙන්න මෙහෙම. ඔන්න මම නැවත පෙන්නනවා. B ලක්ෂයට කව කට්ටේ තුඩ තියලා මෙහෙම කපනෝ අනිත් පැත්තට ඒ දුරම අරන් මෙහෙම කපනවා. දැක්කද? චාපේ ඕනෙත් නැහැ. ඊට පස්සේ මේ කැපෙන තැන් දෙකට කව කට්ටේ තුඩ තියලා මෙහෙම චාපයක් ගහනවා. මේක මෙහෙම කපනවා. දැන් මේක B ලක්ෂයට යා කරනවා. B ට යා කරනවා. බලන්න ඔන්නෝක හැමෝටම ඇඳ ගන්න පුළුවන්ද දැන් මතකද මේක ලම්බයි. පුළුවන්ද? හරි. එහෙනම් ළමයි මේ ටික දැනට අඳින්න ඔය දෙක ඔය ටික අඳි. මේ චාපෙම ගහන්න ඕනේ නැහැ මම චාපෙ මැකුව දැක්කනේ. කව කට්ටට කිසි චාප ගහපු දුරටමද මේ මේම ගන්න මේ දුර ගහගෙන මේම චාපයක් ගහලා ඒ දුරම අරන් මේකත් කපන්න මේ රේඛාව. මේ අඳපු රේඛාව කපන්න ඕනේ. මොකද ප්‍රශ්නේ? බෝඩ් එකේ තියෙන එක බලාගෙන අඳින්න තියෙන්නේ. සංකීර්ණ දෙයක් නෙවෙයි තියෙන්නේ. හරි දැන් පටන් ගන්න.
මේක අඳින්න මතක නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. හරි සර් ඉවරයි. හරි සර්. හරිද? හරි සර්. හැමෝම A ලක්ෂයටත් ලම්බයක් අදින්න B ලක්ෂයටත් ලම්බයක් අදින්න. හරි සර්. තාම අපි සමාන්තර රේඛා ඇඳේ නෑ ළමයි. මතකයිනේ? අඳින්න ඕන මේ රේල් පාර වගේ එකක් නෙනේ. තා පොඩි වැඩයි තියෙන්නේ. හරි සර්. සකිල ඉවරද? හරි සර්. right. සර් උඩින් කැපෙන දන පොඩ්ඩක් අවුල් ගියා ඒක පොඩ්ඩක් කියලා දෙන්නකෝ. කොතනද? දාරෝගාය කියලා දෙන්න පුළුවන් අපිට මේ සිග්නල්. ඒක තමයි මම කිව්වේ එක සැරේට අහගන්න අමාරු අය නැවත අහන්න කියලා. ඉස්සෙල්ලා AB රේඛා ඛණ්ඩය අඳිනවා. මම මේ හැම නිර්මාණයක්ම වගේ දෙසරේ යන්නනේ. ඇඳලා මේක මේ පැත්තට කෙටි දුරක් දික් කරන මේ පැත්තට දික් කරනවා. ඔන්නව දික් කරගන්න. අඩි රූල කියලා දික් කරගන්න. ඊළඟට කවකට අරගෙන ඒ ලක්ෂයට තියලා පොඩි දුරක් අරගෙන මේක තැන් දෙකකින් කපන මෙහෙම. ඔය කැපෙන ඒවා තේරෙන්නේ නැතිව බලන්න. මෙහෙම එකක් කපනවා මේ පැත්තෙන් අනිත් එක කපනවා. ඔන්නෝම තැන් දෙකකින් කපනවා. B ලක්ෂෙත් ඒකම කරන්න ඕන. දැන් කැපිච්ච තැන් දෙකට කවකටුවේ තුඩ තියලා කැමති දුරක් අරන් ඉහළින් චාපයයි අනිත් කැපිච්ච තැනට කවකට්ටි තුඩ තියලා මේක කපනවා. දැන් ඕක යා කරගන්න ලම්බයක් එන්නේ. දැන් තේරුණාද? මේක යා කරගන්න අඩුව. මේක අඩුව තියලා යා කරගන්න. පවින් හරිද දැන්? ඔය වැඩේම B ලක්ෂයට කරන්න. B ලක්ෂයට කවකටුවේ තුල තියලා මේක තැන් දෙකකින් කපන්න ඕන. කවකට්ට තියලා තැන් දෙකකින් කපන්න. ඊට අදාළ චාප දෙක ගහන්න යා කරන්න. අරක දල සටහන මේක හරි එක. හරි සර්. හරි සර්. හරි සර්. කවුද ඔය කෑ ගහන එහෙන්? හරි. ළමයි මම මේක මකනවා. දැන් මේ ගැටලු තියන අය තාම ඉන්නවද? ඉන්නවද? කවුරු හරි එක්කෙනෙක් හරි ඉන්නවද ගැටලු තියන අය? නෑනේ. ඊළඟට කරන්න තියෙන ළමයි චූටි වැඩක් තියෙනවා. ඔයාලා මෙන්න මේ A ලක්ෂයේ ඉඳලා කැමති දුරකින් අඩි රෝල තියලා මැනලා ගත්තත් කමක් නෑ. ඕනනම් අපි කියමු සෙන්ටිමීටර් 3ක් දුරකින් කියලා. කැමති දුරකින් අපි කියමු සෙන්ටිමීටර් 3ක් කියලා ඔන්න ලකුණු කරගත්ත සෙන්ටිමීටර් 3ක්. ඊළඟට මෙතන ඉඳලා සෙන්ටිමීටර් 3ක් මෙහෙම ලකුණු කරගන්න. අඩි රෝල තියලා කැමති දුරකින් 3ක් නෙවෙයි 4ක් වුණත් කමක් නැහැ. ඔන්න ඔහම ලකුණු කරගන්න. 3 ලකුණු කරගන්න. සමහර තැන්වල අපි කව කට්ටට සෙන්ටිමීටර් 3 අරගෙන කව කට්ටට සෙන්ටිමීටර් 3 අරගෙන ලකුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. කොහොම එතකොට ඊටාම නිවැරදි ළමයි. ඔන්න ඔහම වෙනවා. දැන් පේරුනේ මම අර දල වශයෙන් ගාපු එක වැරදි. දැන් අන්න ඒ
සෙන්ටිමීටර් 3ක් දුරින් ලකුණු කරගත්තු ලක්ෂ 2 යා කරගන්න. ඕන්න. හරි සර්. මේක යා කරගන්න. ඕන්න ඔබ යා කරගන්න. ඔයාලට පේනවා මෙන්න මේ ඇඳපු රේඛාවට මේ රේඛාව සමාන්තරයි. ඔය විදියටම මේකේ යටපැත්තටත් කැමැති ප්‍රමාණයකින් සෙන්ටිමීටර් 2කින් හරි 3කින් හරි 5කින් හරි කැමැති දුරකින් තවත් ලක්ෂ 2ක් ලකුණු කරගන්න. අපි යවන සෙන්ටිමීටර් 2ක් දුරින් කියලා. ඔයාලා කැමැති දුරක් ගන්න. ඔන්න ඔබ ලකුණු කරගන්න. ඒ දුරම අරගෙන මෙතනත් ලකුණු කරගන්න. දැන් මේක යා කරගන්න. හරිද? ඔන්න යා කරාම සමාන්තර රේඛා වක් වෙනවා යටපැත්තේ. කෙනෙක්ට ඕන නම් සෙන්ටිමීටර් 5ක් දුරින් ගන්න 5ක් ලකුණු කරා දෙකේම යා කරා. දැන් තේරුණාද ඔක සමාන්තර රේඛා අඳින විදිය? ඔව්. ඔන්න දරුවනේ මූලික පත 4ම උගන්වලා ඉවරයි. දැන් නවත්තනවා. හරිද? මහන්සියිද? ඔව් සර්. හඳලා. මම කියන්න ඕන හරියට ඕගොල්ලෝ කියන්නේ නේ මලි. මම කියන්න ඕන එක ඕගොල්ලෝ කියන. ඕගොල්ලෝ වාඩි වෙලා ওই ටික ලියා ගන්න. මහන්සිය නැති වෙන්නත් මහන්සි. ඔව්. මම ඔයාලට මහන්සිය නැති වෙන්නත් එක්ක 56 පිටුවේ 14 දෙක අභ්‍යාසය දෙනව කරන්න. හරි. ගෙදර ගානක් කරන්න. ඒකේ අපි මුල් ගණන් 3 හදමු බලන්න. ගෙදරදි කරන්නේ 14 දෙක අභ්‍යාසය. පෙළ ගන්න පිටුව 56. ඒ තුන හදලා නවත්තනවා. ඔව්. ඒ ටික හදලා ඉවර කරනවා. දැන් 8යි කාලයිනේ. ඔය ටික හදලා ඉවර කරනවා. අපි මුල් තුන කරමු. ඔය සමාන්තර රේඛා ළමයි විහිද චතුරස්‍ර තියලත් අඳින්න පුළුවන්. මම ඒක කියලා දුන්නේ නැහැ. කෙනෙක් ගාව විහිද චතුරස්‍ර තියලා විහිද චතුරස්‍ර තියලා අඳින්නත් පුළුවන්. ඒක ලොකු නිර්මාණයක් නෑ. ඒතන මම ඒක කරේ නැත්තේ. පළවෙනි එක 14 දෙක අභ්‍යාසයේ පළවෙනි ගාන. ඕගොල්ලෝ කියන්න මොකක්ද මෙතෙන්ට අඳින්න ඕන පතය? කෝණ සමච්ඡේදකයේද සමාන්තර රේඛාද? කෝණ සමච්ඡේදය. පළවෙනි සමච්ඡේදය. ඔයාලා මේ 14 දෙක අභ්‍යාසයේ පෙරලන් ඉන්නේ. 14 දෙක අභ්‍යාස පුතේ පෙරලන් ඉන්නේ. ඔව්. දැන් මේ මම අහන්නේ අනේ කෝණ සමච්ඡේදකයේ අඳින්න සරල රේඛාවකට සෙන්ටිමීටර් 4ක් දුරින් කෝණ සමච්ඡේදකයක් තියද? මට තේරෙන්නේ සමච්ඡේදයනේ. ඒ මාන්තර සරලයි. ඔයගොල්ලෝ මේ ප්‍රශ්න කියවලද මේවට උත්තර දෙන්නේ ළමයි? සමාන්තර XY රේඛාවක් තියෙනවා. ඒ රේඛාවට සෙන්ටිමීටර් 4ක් දුරින් පතය අඳින්නලු. කෝණ සමච්ඡේද. කෝණ සමච්ඡේදක නම් කෝණයක් තියෙන්න එපා. රේඛා දෙකක් තියෙන්න එපා. සමාන්තර සරල රේඛාවක්. හරියට තේරුම් ගන්න ඕන. ආපු පළවෙනි ප්‍රශ්නෙටම වැරදි උත්තර දුන්න සමහර ළමයි. හරිද? රේඛාවකට සමදුරින් පුතේ අඳින්නේ සමාන්තර රේඛා. එහෙනම් ඔයගොල්ලෝ ඔක අඳින්න XY රේඛාව ඇඳ ගන්න. ඇදේට හරි කොහොම හරි ඇඳගෙන සමාන්තර රේඛාවක් අඳින්න. මතක ඇති කියලා දුන්න සමාන්තර රේඛා අඳින විදිය. try එකක් දාන්න XY රේඛාව ඇඳලා ඒකේ දෙපැත්තෙන් දික් කරලා
චාප දෙක ගහලා ලම්බක දෙකක් ඇඳලා සමාන්තර රේඛාව අඳින්න තියෙනවා. හරි සර්. එක දෙක තුනම කරන්න ඕන. හයම කරන්න ඕනේද? තේරෙම ඕනේ නැහැ. right ඔන්න පළවෙනි එක මම අඳිනවා. පළවෙනි එකේ xy රේඛාවක් තියෙනවා. මේ තියෙන xy රේඛාව. අපේ ඔක්කොම හරි මේක කැඩීරකින් පොඩ්ඩක් දික් කරනවා. මේකත් මේ පැත්තට දික් කරනවා. මම ඕනනම් මේකේ අනිත් ක්‍රමෙත් කියන්නම් ළමයි. ඒක ඕගොල්ලෝ දැක්කොත් සර් අයියෝක කියලා දුන්නා නම් අපි වැඩේ ඉවරයිනේ. මේවා කරන් තියෙන්නේ. මේව දික් කරන්න ඕනේ නැහැ. x ලක්ෂයට විහිද චතුරස්‍රය තියුවා. මේවා මුල්ල. හරියට සෘජුව තියුවා. දැන් ලම්බකයක් ඉබේ වෙනෝනේ. අමුතුවෙන් ගහන්න දෙයක් නැහැ. විහිද චතුරස්‍රය තියෙන සෙන්ටිමීටර් 4. සෙන්ටිමීටර් 4 විහිද චතුරස්‍රය තියෙනවා. ඒකෙන් ලකුණු කරගත්ත මෙතන. ඔන්න එක. ඊට පස්සේ y ලක්ෂයටත් විහිද චතුරස්‍රය තියෙනවා. මේක පොඩ්ඩක් තියාගන්න අමාරුවේ. ඒක නිසා පොඩ්ඩක් දික් කරගත්තත් කමක් නැහැ ළමයි. මේව තියලා හරියට මේ ධාරෙට යට ධාරෙට ඒකෙත් සෙන්ටිමීටර් 4 ලකුණු කරගන්න. හරි? අයියෝ අතල දැක්කේ නිකුත්. මම මේක සෙන්ටිමීටර් 4 ලකුණු කරගන්නවා. මේක හැබැයි මේ ධාරෙට තියන්න ඕන. දැන් ඕන්නයි දෙක යා කරන්න. අපරාධනේ අතල දැගලුවේ. මේ එච්චර. කමනස් ඔකට වැඩි අරකට මේකට වඩා අරක නිර්මාණශීලී. මෙතෙන්දී අපි කරේ ළමයි විහිද චතුරස්‍රය මුල්ල තියලා ලම්බයක් හදාගත් එක තමයි මේක. ඇත්තම කතාව ඒක. මෙතන ලම්බයක් තියෙනවනේ. අරම ලම්බයක් හදාගත් එක තමයි කරේ. මේ විහිද චතුරස්‍රය මුල්ල තියලා. අර ලම්බයක් නිර්මාණය කරන් තමයි ඔක කරේ. මෙතනත් මේ මුල්ල තියලා එතනත් ලම්බයක් නිර්මාණය කරගත්තා. ඒකෙන් තමයි ඔක යන්නේ. ඒකට දෙන්නේ ඔකට වැඩි. ඔව් හරි නේද? අර විදියට ඇඳහම අපිට කරන්න තියෙන චාප දෙක ගහලා ලම්බේ ඇඳ ගන්න. මේ මෙතන සෙන්ටිමීටර් 4යි මෙතනත් 4යි. ඔක තමයි අඳින්න ඕන. මේක අඳින්න බැරි අය ඉන්නවද? පළවෙනි රූප සටහන කවුරුත් කරාද?
ඔව් සර්. සයොමි මේක කරාද පුතේ? ගීෂානි මේක කරලා තියෙන්නේ. right. අනිත් අය කරලා කියලා විශ්වාසයක් ඇති. චලනි හරිද? තුනම කරාද? ප්‍රතිභගෙන් අහමු. ප්‍රතිභයි හරිද? හරි සර්. හරි සර්. අද මේ සම්මාන පන්තියේ නෑනේ. ඕෂධි ඉන්නවද? ඕෂධි සම්මාන නෑනේ. මම දැක්කේ නෑ. එහෙනම් පළවෙනි එකට උත්තරේ මෙන්න මෙහෙම එනවා. ඔයාලා කියන දෙවැනි එකට මොකක්ද එන්නේ? උදේ. හරියට හරි. අර අකින්ට මුලින් කිව්වේ ඕක තමයි. සිසුවෙක් තරරේකීය මාර්ගයක මිට ගසන ලද විස්කම්භය 20ක් වූ රෝදයක් කරකවාගෙන යයි. රෝදේ කේන්ද්‍රේ පතය දල සටහනක. ඕගොල්ලෝ ටිකක් මීට වඩා හිතන්න. මං හිතනවා ඕගොල්ලෝ මීට වඩා බුද්ධිමත් ළමයි කියලා. වාහනයක රෝදයක් ගමන් කරනකොට පාර දිගේ මෙන්න මේ රෝදයේ කේන්ද්‍රය ගමන් කරන්නේ මුතේකද? එහෙනම් ඕගොල්ලෝ කියන විදිහට මේ කේන්ද්‍රය මෙන්න මෙහෙම යන්න ඕන. මුතේකනේ යන්නේ කේන්ද්‍රය. ඔන්න ඔහම යන්න ඕන. එතකොට පාරේ වාහන යන්නේ මෙහෙම රවුන්ඩ් ගහද? ඔව්ලු. දැන් මේ වාහනේ රෝදේ නම් ඊළඟ අවස්ථාවේ තියෙන්නේ මෙහෙමද? නෑ. මතක තියාගන්න වාහනයක රෝදේ පිටින්ම නම් ඊළඟ අවස්ථාවේ රෝදේ තියෙන්නේත් මෙහෙම. ඊළඟ අවස්ථාවේ පාරේ තියෙන්නේ මෙහෙම. කොහොම යන්නේ? එතකොට කේන්ද්‍රය ගමන් කරන්නේ ඔන්න ඔහම. කේන්ද්‍රය ඔහම යන්නේ. තේරුණායි? කේන්ද්‍රය යන්නේ හරියටම පොළවට සමාන්තරව යන්නේ. කෙලින්ම මෙතන වලක් තිබුණ ගමන් ඩොස් ගාලා සමාන්තර රේඛාව පයින්නවා. ඒ රෝදේ එහෙම යනකොට මෙතන වලක් තිබුණ ගමන් කෙලින්ම පල්ලෙහාට පයින්නවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය මේ කෝච්චි වල එහෙම මේ කේන්ද්‍ර සෙට් කරලා මෙහෙම දාලා තියෙනවා මෙහෙම. තිරස් රේඛාව. ඔව් සර්. සමාන්තර රේඛාවක් දාලා තියෙනවා. ඒක යන්නේ රේල් පිල්ලත් එක්ක සමාන්තරව. ඒක වෙනස් වෙන්නේ නැහැ ළමයි. ඒක වෙනස් වුණොත් මල කෙලියක් වෙනවා. ඒක නිසා මතක තියාගන්න වාහනයක රෝදය ගමන් කරන්නේ පාරේ තිරස්ව ගමන් කරා. ඇක්සලේ වටේ කරකැවුනට ඇක්සලේ වෙනස් වෙන්නේ නැහැ ළමයි. ඇක්සලේ යන්නේ තිරස්ව. එහෙනම් මේකට අඳින්න ඕන හරියටම නැවතත් සමාන්තර රේඛාවක් තමයි. මෙතන පුතා අඳින්න එපා ළමයි කවුරුවත්. මෙතන පත වර්ග දෙකකින් තමයි මේ නිර්මාණය කරන්න ඕනේ. එහෙනම් නැවත සමාන්තර සර රේඛාවක් අඳින්න දෙවෙනි එකට. මං කියප එක තේරුණාද ඔය ළමයින්ට? ඔව් සර්. ඔව්. වාහනේ රෝදය රවුම් තමයි. ඒ වුණාට රෝදය වෘත්තාකාර මාර්ගයක ඕන රෝදේ තියෙන මෙතන අර උලං ගහන කෑල්ල නම් වටේට යනවා. රෝදේ ඇක්සල් කරපු දෙන වටේට යන්නේ නැහැ ළමයි. මලකෙලිය ඒක මුරිච්චි දාලා තද කරලා තියෙන්නේ. ඒක යන්නේ. ඕනනම් බයිසිකලේ පැදගෙන යන ගමන් ඇක්සල් එක දිහා බලාගෙන යන්නකො. පරිස්සමින් ඈ. එළ ගලව ගන්න හැකි ඕක දිහා බලන් ඉන්න. යාළුවෙට පදින්නේ කියලා බලාගෙන යන්න ඇක්සල් එක මේක යන්නේ පොළවත් එක්ක සමාන්තරව. අඳින්න සමාන්තර එක අවංක දෙකට. ඉවරද? දෙවණිය ඉවරද? එනෝරි මේ කියපුව තේරෙනවද? තුනට මුරුතය. තුන්වෙනි එක. මේකට සමාන්තර එක අඳින්න කියලා දීලා තියෙන්නේ. කැමති විදියකට අඳින්න. මේ වැන්දා මේක ටික කරා. චාපයක් ගැහුවා. කොහම මේක චාපයක් ගැහුවා. චාපය ඕනෙත් නැහැ දෙපැත්ත කැපුවා. ඇන්දා. යක්. මේ තියෙන්නේ රෝදේ ගමන් මාර්ගය. මේ තියෙන්නේ එච්චරයි. ටටක් ගාලා සතහන් අඳින්න. හැබැයි කව කට්ට තියලා. දෙවැනි එකේ කටු දෙක අතර
තත්පර කටුවයි මිනිත්තු කටුවයි නෑ පැය කටුවයි මිනිත්තු කටුවයි තියෙන්නේ. තත්පර කටුව මේ කටු දෙකට සමදුරින් පිහිටනවලු. මොකද්ද පතය? කෝණ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදය. කෝණ සමච්ඡේදකය. ඉස්සෙල්ලා ඕගොල්ලෝ අඳින්න පැය කටුවයි මිනිත්තු කටුවයි. ඕගොල්ලෝ අඳින්න ඕනෝගේ පැය කට්ට තියෙන්නේ 8ට අනිත් එක 5ට. දවස් ගානක් අඳින්න. පැය කට්ටයි මිනිත්තු කට්ටයි වෙන මෙහෙම තියෙන්නේ. ආවන කටු දෙක පේන්නේ නැත්නම් කොහොමත් නෙවෙයි තියෙන්නේ නේ ළමයි. මෙන්න මෙහෙ තියෙන්නේ. 8නේ අඳින්න ඕන 8 මෙහෙ වෙන්න ඕන. ඔන්නෝම තියෙනවා. 8යි 5 වගේනේ තියෙන්නේ. මේ තියෙන්නේ පැය කටුව. ඒක මම ටිකක් කොටට අඳින්නම්. මේ තියෙන්නේ මිනිත්තු කටුව. දැන් ඔය කටු දෙක අතරට හරියට එනවලු තත්පර කටුව. තත්පර කටුව එනවනම් තත්පර කටුව අඳින්න ඕන. මේවා නිකන් අඳින්න බෑ. මේක කෝණ සමච්ඡේදක අඳින්න. මතකයිනේ කෝණ සමච්ඡේදක අඳින්න. ඉවරද කෝණ සමච්ඡේදකේ අන්දද මතක් කරගන්න. දැන් මම මේ නිර්මාණ මෙච්චර කරවන්නේ මතක නැහැ සමහර අයට. දැන් කල්පනා කරන සමහර අය මේක කෝණ සමච්ඡේදකේ අඳින්නේ කොහොමද කියලා නේ. හරි සර්. නවත්තුන්. කවිඳු ඉවරද මේ ටික? සර් ඔව් කියන්න. තාම අඳින ගම. හරි. මේකේ රෙකෝඩින් එක මම දාලා තියන්නම්. ඔයගොල්ලෝ තව එක සැරයක් ඕනනම් බලන්න. මේවා දෙතුන් සැරේ බලන්න පුළුවන් නම් හරි වටිනවා. ඉතින් පොඩ්ඩක් අර වෙලා තියෙන්නේ YouTube ගිහලා තමයි බලන්න වෙන්නේ. මේ YouTube එකෙන් බලන්න වෙන දාන්න ක්‍රමයක් නෑ ළමයි. WhatsApp වලට ලොකු ප්‍රමාණ පැය ගණන් මෙගාබයිට් ගණන් ඒවා දාන්න බෑ. ඒක නිසා YouTube එකට දාලා තමයි ඔයගොල්ලන්ට බලන්න වෙන්නේ. හරිද? ඉතින් මේක දෙතුන් සැරේ බැලුවොතින් හොඳ මතකයක් එනවා. මේ අපි කරපු ටික දෙතුන් සැරයක්, හතර සැරයක්, පස් සැරයක්, හය සැරයක් නිතරම මේක බැලෙනවා නම් ඔයගොල්ලන්ට හොඳට මතකයි. අහන් හිටියත් ඇති. හරිද? එක සැරයකින් දෙසරකින් ටක් ගාලා තේරෙනව අඩුයිනේ අපිට. රයිට්. අපි මේකේ කෝණ සමච්ඡේදකේ අඳිනවා. ඉස්සෙල්ලා ඡාපේ අඳ ගන්න ඕනෝ. දැන් මෙන්න මේ බාහුව දෙක කැපිච්ච තැන් දෙකට කව කටුවේ උඩ තියලා දුර පොඩ්ඩක් වෙනස් කරගල්ලා මම. යවුව ඡාපයක් මෙතෙන්ට තියලා කැපුවා. දැන් මේක යා කරගමු. ඕන්න එනවා ළමයි තත්පර කටුව. ඔයාවේ මේක තමයි තත්පර කටුව. හරි. මේක තමයි පැය කටුව. පැය කටුව. මේක තමයි මිනිත්තු කටුව. කමුව නෙවෙයි කටුව. හරියට දාගන්න. ඕන්න. ඔය තියෙන්නේ කටු. පැය කටුවයි මිනිත්තු කටුවයි අතරට තත්පර කටුව ආවා. මේ දෙක සමානව බෙදුනා. ඇඳ කෝණ සමච්ඡේදකය. හරි නේද ළමයි? හරි සර්. ඔකේ තව ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න හතරක්. ඔයගොල්ලෝ උත්සාහවන්තව ඒ හතර කරන්න try කරන්න. හතරයිනේ තුනයි තියෙන්නේ නේ. ඔය තුන කරන්න. මේකේ ටියුට් එකක් තියෙනවා දැම්ම දෙන්න එක ඉස්සරහට දෙන්නම්. මොකද තව මේකේ කරන්න වැඩ ටිකක් තියෙනවා. මේ ටිකට පුළුවන් වුණොත් ටියුට් එකක් එවන්නම් කෙටි එකක්. නැත්නම් ඔය අභ්‍යාස ටිකේ ගණන් ටික නැවත නැවත හදලා මතක් කරගන්න. එහෙනම් දරුවනේ වෙලාව 8:30යි. මම පන්තිය මෙතනින් අවසන් කරනවා. හරිද? එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. ආයිබෝවන්.